පුතේ අපේ පාඩමේ මාතෘකාව වෙවිලා තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය. තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය. ඉතින් මෙන්න මේ පාඩම හැදෑරීමෙන් අපිට පුළුවන් පද්ධතියක් යනු කුමක්ද කියලා ඉගෙන ගන්න. අපිට තියෙනවා මෙන්න මේ කොටස ඉගෙන ගන්න. පද්ධතියක් යනු කුමක්ද? පද්ධතියක සංඝටක මොනවද? ඒ වගේම පුතේ අත්‍යුරු සහ පරිගණක පාදක තොරතුරු පද්ධති කියන්නේ මොනවද? පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියන්නේ මොකක්ද? පුනර්කරණ වෘද්ධි ජීවන චක්‍රය කියන්නේ මොකක්ද? මෙන්න මේ දේවල් සම්බන්ධව පුතේ අපිට සාකච්ඡා කරන්න තියෙනවා දෙවනි පාඩමෙන්. මම ඉතින් අපේ දරුවන්ට පළවෙනි එකේ සම්පූර්ණයෙන්ම අවසන් කරා 11 ශ්‍රේණියේ. ඊට පස්සේ මේ කොවිඩ් ප්‍රශ්න නිසා අපිට මේ දෙවනි එකකේ ආරම්භ කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් ඒ කොහොම වුණත් අපි අන්තර්ජාලය භාවිතා කරමින් හරි හැකි උපරිම අයුරින් මේ කොටස් ටික ඔක්කොම ආවරණය කරගමු. ඒ වගේම වගකීමෙන් කියනවා මගේ පුතාලට මම සාමාන්‍ය පන්ති පටන් ගත්තට පස්සේ කියන්නේ අනිවාර්යෙන් විභාගය පවත්වන්න නම් පාසල් අනිවාර්යෙන් විවෘත කරන්න ඕනේ. පාසල් නැවත විවෘත කරපු ගමන් අපිට අපේ පන්ති සාමාන්‍ය පරිදි පවත්වා ගන්න පුළුවන්. අන්න ඒ දවසට පුතාලට පැය 5ක් හරි එක දිගට දාලා මම මේ සියලුම කොටස් නැවත ආවරණය කිරීමක් කරනවා. ඉතින් එහෙනම් අපේ පුතාලා ටියුට් එක ලබා ගත්තේ නැති දරුවෝ මාතෘකාව ලියාගමු. තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය කියලා. මාතෘකාව ලියා ගන්න. තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය. ඉන් පස්සේ අපි මුලින්ම සාකච්ඡා කරන්න ඕනේ පුතේ පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. එහෙනම් අපේ පුතාලගේ ටියුට් එකේ පළවෙනි ප්‍රශ්නේ අහනවා පද්ධතියක් යනු කුමක්ද? පද්ධතියක් යනු කුමක්ද? මොකක්ද පුතේ පද්ධතියක් කියලා කියන්නේ? මොකක්ද අපි පද්ධතියක් කියලා කියන්නේ? පද්ධතියක් කියලා කියන්නේ යම්කිසි අරමුණක් මුදුන් පමුණුවා ගැනීමට සාමූහිකව ක්‍රියා කරන සංඝටකවල එකතුවක්. දැන් නිදසුනක් විදිහට පුතේ අපි ගත්තොත් එහෙම පාසල් පද්ධතියේ අරමුණ මොකක්ද පුතේ? සමාජයට වැඩදායි නැනවත් ශිෂ්‍යයෙක් බිහි කිරීම. ඉතින් මෙන්න මේ අරමුණ මුදුන් පමුණුවා ගැනීමට පාසල් පද්ධතිය මොකද කරන්නේ? පාසල් පද්ධතිය මොකද කරන්නේ? ගුරුවරු, විදුහල්පති, ශිෂ්‍යෝ මෙන්න මේ වගේ වෙන වශයෙන් පවතින දත්ත කිසියම් ක්‍රියාවලියක නිරත වෙනවා. ඒ කියන්නේ ගුරුවරු ඉගෙනීම් කටයුතු සිදු කරනවා. ශිෂ්‍යෝ ඉගෙන ගන්නවා. ඒ වගේම පාසලේ පරිපාලනයෙන් ඒ සඳහා සපෝට් එක දෙනවා. ඒ වගේම පාසලේ තියෙන බිල්ඩින් වලට හෙවණක් දෙනවා. එතකොට මේ වෙන වශයෙන් පැවතිච්ච ගුරුවරු, වැඩිහිටියෝ, ශිෂ්‍යයන්, ගොඩනැගිලි මෙන්න මේ වගේ වෙන වශයෙන් පවතින ඒකක කිසියම් ක්‍රියාවලියක් තුළින් අන්න අවුට්පුට් කරනවා සමාජයට වැඩදායි ශිෂ්‍යයෙක්. එහෙනම් බලන්න පද්ධතියක අනිවාර්යෙන් සංඝටක කිහිපයක් තියෙන්න ඕනේ. එහෙනම් අපේ දරුවෝ ඉක්මනට ලියා ගන්න පද්ධතියක් යනු කුමක්ද කියලා මෙන්න මෙහෙම ලියමු. පද්ධතියක් යනු යම් අරමුණක්. පද්ධතියක් යනු යම් අරමුණක් මුදුන් පමුණුවා ගැනීම සඳහා සාමූහිකව ක්‍රියා කරන සංඝටක සමූහයක එකතුවකි. පුතාලට ලියා ගන්න බැරි වුණොත් මට මේ පුතාලගේ chat box එකේ දාන්න මම පුතාලට එතකොට මම නැවත රිපීට් කරන්නම්. හරි? මොන හරි ගැටලුවක් තියෙනවා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පුතාලට මේ Zoom එකේ තියෙන live chat එක පාවිච්චි කරලා ඒ ප්‍රශ්නේ මගෙන් අහන්න පුළුවන්. හරිද? ඕකේ. එහෙනම් පද්ධතියක් කියනකොට අපි මතක තියාගන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. එක පුතේ අනිවාර්යෙන් මොකක්ද? අරමුණක් තියෙන්න ඕනේ. ඒ වගේම අන්තර් ක්‍රියාකාරීත්වයක් තියෙන්න ඕනේ. ඒ වගේම සංඝටක සමූහයක එකතුවක් වෙන්න ඕනේ. එහෙනම් හෙට දවසේදී පුතාලගෙන් ප්‍රශ්නයක් අහනවා මොකක්ද පද්ධතියක් කියන්නේ? පද්ධතියක් කියන්නේ යම්කිසි අරමුණක් මුදුන් පමුණුවා ගැනීමට
සාමූහිකව ක්‍රියා කරන සංඝටක සමූහයක එකතුවකි. දැන් එහෙනම් පුතාලට මං හිතනවා යමතක වෙන්නේ නැති වෙයි කියලා. ඊළඟට බලන්න පුතේ දෙවනි ප්‍රශ්නේ අහනවා මම පුතාලගේ ටියුට් එකේ පද්ධතියක මූලික සංඝටක මොනවද? පද්ධතියක මූලික සංඝටක මොනවද? දැන් නිදසුණක් විදිහට මේ බලන්න පුතේ මම පුංචි චිත්‍රයක් අදින්නම්. මේ ඇවිල්ලා පුතාලගේ පාසල. මේ ඇවිල්ලා පුතාලගේ පාසල. මේ ඇවිල්ලා පුතාලගේ පාසල. එතකොට පුතේ මේ පාසලට ඉන්පුට් වෙන්නේ කවුද? මේ පාසලට යන්නේ කවුද? ශිෂ්‍යයෝ යනවා, ගුරුවරු යනවා, වැඩිහිටියෝ යනවා, විදුහල්පතිවරු යනවා. මෙන්න මේ වගේ බලන්න ගොඩක් කට්ටිය යනවා. ඊට පස්සේ මෙතනදී මොකද වෙන්නේ පාසල ඇතුලේ? අධ්‍යාපනය ලබනවා. පාසල ඇතුලේ මොකද වෙන්නේ? අධ්‍යාපනය ලබනවා. කවදා හරි දවසක පාසලෙන් අධ්‍යාපනය ලැබලා පිටත් වෙන්නේ කවුද? නැනවත් ගුණවත් ශිෂ්‍යයෙක්. ඒ කියන්නේ එක වසරෙන් ඔයාලා පාසලට ඇතුල් වෙච්ච විදිහ නෙමෙයි පුතේ පාසලෙන් එළියට යනකොට ඔයාලා දැනුමෙන් පරිපූර්ණ වෙලා යන්නේ. අන්න එහෙනම් පාසල් පද්ධතියට බලන්න ආදාන වෙනවා. කවුද? ශිෂ්‍යයෝ, ගුරුවරු කියන කට්ටිය. ඊට පස්සේ ක්‍රියාවලිය මොකක්ද? සැකසීම මොකක්ද? අධ්‍යාපනය ලබා දීම. සහ අවුට්පුට් එක මොකක්ද? නැනවත් ගුණ ශිෂ්‍ය. අපි තව නිදසුණක් ගමු. ආහාර ජීර්ණ පද්ධතිය. ආහාර ජීර්ණ පද්ධතිය ගත්තොත් එහෙම අපි ආහාර ජීර්ණ පද්ධතියට ඉන්පුට් කරනවා මොනවද පුතේ? ආහාර. ආහාර ජීර්ණ පද්ධතියට අපි ඉන්පුට් කරනවා ආහාර. ඊට පස්සේ අපේ ශරීර අභ්‍යන්තරයේදී ආහාර ජීර්ණ පද්ධතිය විසින් මොකද කරන්නේ? සැකසීමට ආහාර ජීර්ණය කරනවා. එහෙනම් ප්‍රතිදානය කරන අවසානයේ මොනවද? ජීර්ණය වූ ආහාර. එහෙනම් අපේ ආහාර ජීර්ණ පද්ධතිය කියන්නේ පද්ධතියකට නිදසුණක්. ඉතින් මෙන්න මේ ඕනෑම පද්ධතියක මූලික සංඝටක තුනක් තියෙනවා පුතේ. ඒ සංඝටක තුනට අපි කියනවා ආදාන, ක්‍රියාවලිය, ප්‍රතිදානය කියලා. ආදානය, ක්‍රියාවලිය, ප්‍රතිදානය කියලා කියනවා. අපි පරිසර පද්ධතිය ගත්තොත් එහෙම පරිසර පද්ධතියේ ශාක පද්ධතිය ගත්තොත් මේ ශාක පද්ධතියේ ඉන්පුට්, අවුට්පුට් සහ ප්‍රොසෙස් එක මොකක්ද? පුතේ ශාකවල ඉන්පුට් එක මොනවද? කාබන් ඩයොක්සයිඩ්. බලන්න ශාක පද්ධතියේ ඉන්පුට් එක කාබන් ඩයොක්සයිඩ්. ක්‍රියාවලිය මොකක්ද? කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් බවට පරිවර්තනය කිරීම. කිසියම් ක්‍රියාවලියක් කරනවා. අවුට්පුට් එක මොකක්ද? ඔක්සිජන්. ඉතින් එහෙනම් මම හිතනවා අපේ පුතාලට පද්ධතියක සංඝටක ටිකයි නිදසුන් කිහිපයකුයි දැන් ඔළුවේ ඇති කියලා. එහෙනම් අපි ලියාගමු ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ පද්ධතියක මූලික සංඝටක මොනවද කියන එකට ආදානය, ක්‍රියාවලිය එහෙම නැත්නම් ඇලයිරක් සැකසීම, ක්‍රියාවලිය සැකසීමයි කියන්නේ දෙකම එකක්, ප්‍රතිදානය. ඉතින් ටියුට් නැති පුතාලට මේක කොලයක ඩ්‍රාෆ්ට් කරගන්න හැකියාවක් තියෙනවා. පද්ධතියක මූලික සංඝටක තුනක් තියෙනවා. ආදානය, ක්‍රියාවලිය, ප්‍රතිදානය. හරි. ඊළඟට බලන්නකෝ. මම පුංචි නිදසුණක් දීලා තියෙනවා අර මම කලින් කතා කරපු නේද? මම කලින් කතා කරපු නිදසුණක් දීලා තියෙනවා. මොකක්ද? පාසල කියන එක පද්ධතියක් විදිහට අරන් තියෙනවා. ඊට පස්සේ ඒකේ අරමුණු විදිහට ලියලා තියෙනවා රටට දැයට වැඩදැයි යහපත් පුරවැසියන් බිහි කිරීම. ආදාන විදිහට දරුවන් දාලා තියෙනවා. ඕනනම් මෙතනට තව ගුරුවරු කියන එකක් ගන්න පුළුවන්. සැකසීම පාසල තුල ගුරුවරු පාසලේ අනෙකුත් සම්පත් අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුතුව කටයුතු කර දරුවන් ඉගෙනීම් ක්‍රියාවලියකට භාජනය කරති. බලන්න සැකසීම සහ ප්‍රතිදානය යහපත් පුරවැසියන් ජාතියට දායාද කිරීම. ඉතින් මම තව දුරටත් මේක සාකච්ඡා කරන්නේ නැහැ. හේතුව මම පුතාලට මේක පැහැදිලි කරපු නිසා. අපි යමු ඊළඟ පිටුවට. ඊළඟට තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද පුතේ? දැන් පද්ධතියක් කියන එක අපි දන්නවනේ. පද්ධතියක් කියන්නේ මොකක්ද? යම් අරමුණක් මුදුන් පමුණවා ගැනීමට සාමූහිකව ක්‍රියා කරන සංඝටක සමූහයක එකතුවක්. එහෙනම් තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද? හොඳට මතක තියාගන්න. අපි ඉස්සෙල්ලා ලියාගෙන යමු. අපි ඉස්සෙල්ලා ලියාගමු තොරතුරු පද්ධතියක් යනු කියන තැනට තුන්වෙනි එකට. තොරතුරු පද්ධතියක් යනු දත්ත තොරතුරු බවට පත් කරන
පද්ධතිය වේ. දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතිය වේ. පද්ධතිය වේ. එහෙනම් පුතේ තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද? අපි හොඳට මතක තියාගමු. මේ සරල ප්‍රශ්නේ විභාගෙදී අහනවා. හරිද? මොකක්ද තොරතුරු පද්ධතියක් කියන්නේ? දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියට අපි කියනවා තොරතුරු පද්ධතියක් කියලා. එහෙනම් පුතේ මේ තොරතුරු පද්ධතියේදී ඉන්පුට් උනේ මොනවද? ඉන්පුට් අපි එහෙම නැත්නම් අපි කියනවා මොනවද පුතේ? ආදාන කියලා. ආදාන වෙන්නේ මොනවද? දත්ත. ඊට පස්සේ දත්ත තමයි කිසියම් සැකසීමකට භාජනය වෙලා අවසාන ප්‍රතිදානය වෙනවා. අපි කියන අවුට්පුට් කියලා. මොනවද ප්‍රතිදානය වෙන්නේ? තොරතුරු, ඉන්ෆෝමේෂන්. නිදසුනක් මම කියන්නද පුතාලට? දැන් පුතාලා දන්නවා නේද? පුතාලගේ විභාගේ ප්‍රගති වාර්තාව. පුතේ ප්‍රගති වාර්තාව කියන්නේ තොරතුරක්. දැන් අපේ දරුවෝ දත්ත සහ තොරතුරු කියන එක පිළිබඳව 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමෙන් ඉගෙන ගත්තනේ. මොකද්ද දත්තයක් කියන්නේ? කිසිදු සැකසීමකට භාජනය නොවිච්ච කරුණක්, අංකයක්, මොකක් හරි දෙයක්. කිසිදු සැකසීමකට භාජනය නොවිච්ච දෙයක්. හැබැයි තොරතුරක් කියන්නේ මොකක්ද? කිසියම් සැකසීමකට භාජනය වුණු තීරණ ගැනීමට උපකාරී වන දෙයක්. එහෙනම් තීරණ ගැනීමේ හැකියාව තියෙන්නේ දත්ත වලින්ද තොරතුරු වලින්ද පුතේ? තොරතුරු වලින්. දත්ත වලින් අපිට තීරණ ගන්න පුළුවන්ද? බෑ. තොරතුරු වලින් තමයි තීරණ ගන්න. එහෙනම් මේක බලන්නකො. දැන් පුතාලගේ ප්‍රගති වාර්තාව ගත්තොත් ප්‍රගති වාර්තාව නිර්මාණය වෙන්නේ කොහොමද පුතේ? එක් එක් විෂයට ලබා ගන්නා ලකුණු මොකද කරන්නේ ගුරුතුමිය විසින්? කිසියම් සැකසීමකට භාජනය කරන එක් එක් විෂයට ලබාගත් ලකුණු මොකද කරන්නේ? ගණිතයට 75යි, විද්‍යාවට 80යි. ඔන්නෝම ගත්ත ලකුණු ටික එකතු කරලා බෙදලා පිළිවෙලකට සකස් කරලා තමයි අවසානයේ පුතාලා අතර දෙන්නේ මොකක්ද? ප්‍රගති වාර්තාව. එහෙනම් ප්‍රගති වාර්තාව කියන්නේ තොරතුරක්. එක් එක් විෂයේ ලකුණු කියන්නේ මොනවද? දත්ත. අන්න දත්ත කිසියම් සැකසීමකට භාජනය කරලා ප්‍රගති වාර්තාව ලබා ගත්තා. එහෙනම් එම සංසිද්ධිය අපිට කියන්න පුළුවන් තොරතුරු පද්ධතියක් කියලා. එහෙනම් පුතේ ඊළඟට පුතාලා කරන්න ඕනේ 4 වෙනි එක තොරතුරු පද්ධතියක ක්‍රියාවලියෙන් දක්වන්න. එහෙනම් අපි පල්ලෙයන් ඇඳලා පෙන්වමු මෙන්න මේ රූප සටහන. දත්ත සැකසීම තොරතුරු. දත්ත සැකසීම තොරතුරු. සහ මේ ඉන්පුට් අවුට්පුට් කියන එකත් ලියන්න. පුතාලා මේක ලියාගෙන ඉවරනා chat box එකේ මේ y කියලා මට මැසේජ් එකක් දාන්න. chat box එකේ y කියලා මැසේජ් එකක් දාන්න. ඉවර නම් විතරයි. ඔන්න ඔය මන් දැම්ම විදිහට y කියලා reply එකක් දෙන්න ඉවර නම්. හරි. ගොඩක් පුතාලා මේක අවසන් නිසා මම එහෙනම් ඊළඟට යන්නම්. ඊළඟ ස්ලයිඩ් එකට. පුතේ අපිට ප්‍රධාන වශයෙන් තොරතුරු පද්ධති ආකාර කොටස් දෙකකට හඳුනා ගන්න පුළුවන්. තොරතුරු පද්ධති ආකාර දෙකක් හඳුනා ගන්න පුළුවන්. මොනවද මේ ආකාර දෙක? අත්‍යුරු තොරතුරු පද්ධති සහ පරිගණක පාදක තොරතුරු පද්ධති කියලා. එහෙනම් තොරතුරු පද්ධතියක් කියනවා මොකක්ද පුතා අපි? දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියකට. ඒකේ ආකාර දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා අත්‍යුරු තොරතුරු පද්ධතිය, අනිත් එක ඇවිල්ලා
පරිගණක පාදක තොරතුරු පද්ධතිය. මොකක්ද මේ අත්‍යරු තොරතුරු පද්ධතියක් කියන්නේ? අත්‍යරු තොරතුරු පද්ධතියක් කියලා කියන්නේ පුතේ සාමාන්‍ය අපි මේ අත පාවිච්චි කරමින් ලිය කියවිලි වල කටයුතු කිරීම. නිදසුනක් විදිහට පුතාලගේ ඉස්කෝලේ පුතාලගේ මේ පැමිණීමේ ලේඛනයේ ටීචර් කොහොමද මේ සටහන් කරන්නේ? අතින් පෑනක් අරගෙන අර මේ පුතාලගේ පැමිණීමේ ලේඛනය කියන එකේ 1.1 කියලා දාගෙන යනවා. එතකොට මේ ක්‍රියාවලිය ගුරුතුමිය කරේ කොහොමද? අතින්. අන්න එහෙනම් එම අවස්ථාව අපි හඳුනා ගන්නවා අත්‍යරු තොරතුරු පද්ධතියක්. හැබැයි පුතාලා දැකලා ඇති ලොකු ලොකු ආයතනවල සේවකයෝ තමන්ගේ ආයතනයේ පිවිසීමේදී අස්සම් කරන වෙලාවලියල අස්සම් කරනවා වෙනුවට ෆින්ගර් ප්‍රින්ට් එක තියලා යනවා. එතකොට මේ ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එකේදී පුතේ අතින් කරන වැඩක් එකතු මිතුරු වුණාද? කාලය වැය වුණාද නැහැ. ඇඟිල්ල තිබ්බ ගියා. ඒ වගේම පුතේ ඉස්සර බැංකු කටයුතු කරේ තනිකර ලිය කියවිලි භාවිතේ. නමුත් අද වනකොට බැංකු කටයුතු වල සියලුම දේවල් වෙන්නේ මොනවා ආධාරයෙන්ද? පරිගණක ආධාරයෙන්. එහෙනම් අපිට ප්‍රධාන වශයෙන් තොරතුරු පද්ධති දෙකක් ඉගෙන ගන්න තියෙනවා. එකක් අත්‍යරු තොරතුරු පද්ධතිය, අනිත් එක පරිගණක පාදක තොරතුරු පද්ධතිය. එහෙනම් මගේ ඊළඟ ප්‍රශ්නය වෙනවා අත්‍යරු තොරතුරු පද්ධතිය anu කුමක්ද කියලා. අපි ලියාගමු මෙන්න මෙහෙම අත්‍යරු තොරතුරු පද්ධතියට. මෙවැනි පද්ධතිවල සියලුම සැකසුම් පුද්ගලයන් විසින් අතින් සිදු කරනු ලබයි. අපි නිදසුනුකුත් ලියාගමු පුතේ. නිදසුනුත් ලියාගමු. ලියාගන්න එක්සැම්පල් එකක් කියලා. එක්සැම්පල් එකක් ලියාගන්න. ශිෂ්‍ය පැමිණීමේ නාම ලේඛනය සටහන් කිරීම. එතකොට අපි යන්නේ ඒක හඳුනා ගන්නවා පුතේ අත්‍යරු තොරතුරු පද්ධතියක් විදිහට. ඊළඟට අපි ලියාගමු. පරිගණක පාදක තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් අතින් කරන ඒවා අත්‍යරුණා පරිගණක ආධාරයෙන් කරනවා මොනව වෙන්න ඕනේද? පරිගණක පාදක තොරතුරු පද්ධති වෙන්න ඕනේ. බලන්න අපි අතින් කරනවා නම් අපි කියනවා මැනුවල්. එහෙම නැත්නම් අත්‍යරු. හැබැයි පරිගණක ආධාරයෙන් කරනවා නම් අපි කියනවා පරිගණක පාදක කියලා. එහෙනම් ශිෂ්‍ය නාම ලේඛනයේ පුතේ පරිගණකෙන් මාක් කරා නම් ඒ අවස්ථාව පරිගණක පාදක තොරතුරු පද්ධතියක්. හැබැයි අපි ශිෂ්‍ය නාම ලේඛනයේ කොලේක ලියලා මේ මාක් කරනවා නම් ඒක එහෙනම් අත්‍යරු තොරතුරු පද්ධතියක්. එහෙනම් 6 වෙනි ප්‍රශ්නේ අහන්නේ පරිගණක පාදක තොරතුරු පද්ධතියක් යන කුමක්ද කියලා. අපි ලියාගනිමු ඉස්සල්ලාම. ලියාගන්න. පරිගණක ආශ්‍රයෙන් දත්ත තොරතුරු බවට පත්කරන පද්ධතියක් පරිගණක පාදක තොරතුරු පද්ධතියක් ලෙස හැඳින්වේ. පරිගණක පාදක තොරතුරු පද්ධතියක් ලෙස හැඳින්වේ. එහෙනම් අපි අමතක කරන්න එපා අතින් දත්ත තොරතුරු පද්ධතියක් කියන්නේ මොකක්ද? දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතිය.
තොරතුරු පද්ධතියක් කියන්නේ දත්ත තොරතුරු බවට පත් කරන පද්ධතියක්. ඊට පස්සේ මේක ආකාර දෙකයි. මොනවද? අත්‍යුරු සහ පරිගණක පාදක. ඉන් දත්ත තොරතුරු බවට පත් කරනවනම් පරිගණකයෙන් දත්ත තොරතුරු බවට පත් කරනවනම් මොනවද? ඒවට කියනවා පරිගණක පාදක තොරතුරු පද්ධති කියලා. හරි. එහෙනම් මට පුතාලා දැන් කියන්න බලන්න අත්‍යුරු තොරතුරු පද්ධතිද හොඳ පරිගණක පාදක තොරතුරු පද්ධතිද හොඳ? පුතාලා මේ chat box එකේ අත්‍යුරු තොරතුරු පද්ධතිය හොඳයි නම් M කියලා පරිගණක පාදක තොරතුරු පද්ධතිය කියන එක හොඳයි නම් C කියලා රිප්ලයි කරන්න බලන්න. මොකද මට පන්ති වගේ ප්‍රශ්න අහන්න බෑනේ මෙතන. හරි. කැලුම් පුතා කියනවා C. රුචිරක් කියනවා C. ඒ වගේම උපේක්ෂ කියනවා, දෙනෙත් කියනවා, හේෂාන් C කියනවා, දිනිති C කියනවා, නාමින හරි. හැම දරුවෙක්ම C කියලා කියනවා. ඇයි පුතේ මේ පරිගණක පාදක තොරතුරු පද්ධති අත්‍යුරු තොරතුරු පද්ධතියට වඩා හොඳ වෙන්නේ? හේතුව අත්‍යුරු තොරතුරු පද්ධතියෙන් පුතේ අපි කටයුතු කරද්දී කාර්යක්ෂමතාවය අඩුයි. දැන් නිදසුණක් විදිහට පුතේ අපි ගත්තොත් එහෙම පුතාලට කියනවා අතින් ප්‍රගති වාර්තාවේ ලකුණු ටික එකතු කරලා බෙදලා ස්ථානේ තෝරන්න කියලා. ඒකට ලොකු වෙලාවක් යනවානේ පුතේ. ඒ වගේම පුතාලා සුළු කිරීම නිවැරදිව නොකරොත් එහෙම එන අවුට්පුට් එකත් වැරදි එකක් වෙනවා. ඒ වගේම ඒ ප්‍රගති වාර්තා තැන් තැන් වල තියන්න වැඩි ඉඩකඩක් අවශ්‍ය වෙනවා. නමුත් ඕකට පරිගණකයක් පාවිච්චි කරා නම් අපිට වේගයෙන් සුළු කිරීම කටයුතු කරන්න පුළුවන්. දත්ත තැන්පත් කරන්න වැඩි ඉඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ වාසි ගොඩක් පරිගණක පාදක තොරතුරු පද්ධතියක තියෙනවා. එහෙනම් අපි මේ දෙකේ වෙනස්කම් දැන් එකින් එක ලියාගමු. අපි මේ දෙකේ වෙනස්කම් ලියාගමු එකින් එක. ලියාගමු. පල්ලෙහා වගුවක් තියෙන අත්තිරු පද්ධති සහ පරිගණක පාදක පද්ධති කියලා පුතාලගේ ටියුට් එකේ පැහැදිලිව දක්වලා දෙනවා වගුවක්. අපි මේ වගුවේ අත්තිරු පද්ධති පැත්තේ ඉස්සෙල්ලාම ලියාගමු. දෝෂ සිදුවීමට ඇති ඉඩකඩ වැඩිය. අත්තිරු පද්ධති පැත්තේ ඉස්සෙල්ලාම ලියාගමු. දෝෂ සිදුවීමට ඇති ඉඩකඩ වැඩිය. දෝෂ සිදුවීමට ඇති ඉඩකඩ වැඩිය. එහෙනම් පරිගණක පාදක පැත්තේ ඒක අනිත් පැත්ත. අපි ලියාගමු වෙන්න මෙහෙම. දෝෂ ඇතිවීම අවම වේ. දෝෂ ඇතිවීම අවම වේ. දෝෂ ඇතිවීම අවම වේ. ඊළඟට පුතේ අත්‍යුරු පද්ධතිය පැත්තේ ලියාගමු. අත්‍යුරු පද්ධතිය පැත්තේ ලියාගමු. කාර්යක්ෂමතාව අඩුයි. මේ ටේබල් එකේ තියෙනවම ලියන්න යන්න එපා. මං කියන ඒවා ලියන්න. අත්‍යුරු පද්ධති පැත්තේ දෙවෙනියට ලියා ගන්න කාර්යක්ෂමතාවය අඩුයි. කාර්යක්ෂමතාවය අඩුයි. එනම් දත්ත සැකසීම සඳහා වැඩි කාලයක් ගත වේ. අත්තිරු පද්ධති පැත්තේ අපි දෙවැනි අවාසිය ලියා ගන්නවා පුතේ. දෙවැනි ලක්ෂණය නැත්තම් කාර්යක්ෂමතාවය අඩුයි. හේතුව මොකක්ද? දත්ත සැකසීමට වැඩි කාලයක් ගත වෙනවා. පරිගණක පාදක පැත්තේ ලියා ගන්න පුතේ කාර්යක්ෂමතාව වැඩි. දත්ත වේගයෙන් සැකසීමේ හැකියාව ඇත. කාර්යක්ෂමතාව වැඩි. දත්ත වේගයෙන් සැකසීමේ හැකියාව ඇත. තුන්වෙනි එක අත්තිරු පද්ධති පැත්තේ අපි ලියාගමු. අත්තිරු පැත්තේ ලියාගමු තුන්වෙනි අවාසිය. දත්ත ගබඩා කිරීමට විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වේ. දත්ත ගබඩා කිරීමට විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වේ. හේතුව පුතේ බලන්න. දැන් පාසලක් ගත්තොත් පුතේ පාසලේ අපි හිතමු ශිෂ්‍යයෝ 1000ක් ඉන්නවා කියලා. ශිෂ්‍යයෝ 1000කගේ ප්‍රගති වාර්තා තැන්පත් කරන්න පුතේ වෙනම කබඩාවක් අවශ්‍යයි. වෙනම කබඩ් එකක් අවශ්‍යයි. හැබැයි ওই ශිෂ්‍ය 1000
සඳහාම අපි පරිගණකයක් භාවිතා කරොත් පරිගණක 1000ක් ඕන වෙනද පුතේ දත්ත ටික තැම්පත් කරන්න නැහැ. එක පරිගණකයක පුළුවන් සියලුම දත්ත ටික එක ෆෝල්ඩර් එකකට සේව් කරලා තියන්න. ඉතින් ඒක ඉතාමත් වටිනවා. එහෙනම් අපි ලියාගත්ත තුන්වෙනි අවාසිය මොකක්ද? දත්ත ගබඩා කිරීම සඳහා විශාල ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා කියලා. එහෙනම් ඊළඟ එක ලියාගමු පරිගණක පාදක පැත්තේ ඉතා අඩු ඉඩක විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කර තබාගත හැකි වීම හරි පුතාලගේ වගුවේ නම් තියෙන රූල් තුනයි. නමුත් පුතේ තව එකක් ලියාගමු අත්තිරු පද්ධතිය යටතේ දත්ත සඳහා පවතින ආරක්ෂාව අඩුය. පරිගණක පාදක පැත්තේ ලියාගන්න ආරක්ෂාව වැඩිය කියලා. ආරක්ෂාව වැඩිය. එහෙනම් අපි ඉගෙන ගත්තා අත්‍යුරු සහ පරිගණක පාදක කියලා තොරතුරු පද්ධති දෙකක් තියෙනවා. මේ දෙක අපි වෙනස්කම් සංසන්දනය කරොත් අත්‍යුරු පද්ධතිය අපි ඉගෙන ගත්තා දෝෂ සිදුවීමට ඉඩකඩ වැඩි, පරිගණක පාදකයේ දෝෂ ඇතිවීම අවමයි. ඒ වගේම කාර්යක්ෂමතාව අඩුයි අත්‍යුරු වල, පරිගණක පාදකයේ කාර්යක්ෂමතාව වැඩි. අත්‍යුරු එකේ දත්ත තැම්පත් කරන්න වැඩි ඉඩක් අවශ්‍යයි. නමුත් පරිගණක පාදකයේ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අත්‍යුරු එකේ දත්ත සඳහා ආරක්ෂාවක් නැහැ. නමුත් පරිගණක පාදකයේ එකේ ආරක්ෂාව වැඩි කියලා. මං හිතනවා අපේ දරුවෝ ටික මේ වෙනකොට මේක ලියාගෙන අවසන් වෙන්න ඇති කියලා. එහෙනම් අපිට ඉතාමත් වැදගත් ඒ වගේම විභාගයට ප්‍රශ්න එන කොටසකට තමයි දැන් යන්න තියෙන්නේ. අපි යමු පුතේ ඊළඟ පිටුවට යමු. ටියුට් නැති ළමයි ලියා ගන්න මාතෘකාව පද්ධති සංවර්ධන ක්‍රමවේද කියලා. ටියුට් නැති ළමයි ලියා ගන්න පද්ධති සංවර්ධන ක්‍රමවේද කියලා. පද්ධති සංවර්ධන ක්‍රමවේද. පුතේ මේක හොඳට මතක තියාගන්න. තොරතුරු පද්ධතියක් ගොඩනගනකොට අපි තොරතුරු පද්ධතියක් ගොඩනගන්නේ ප්‍රධාන වශයෙන් පද්ධති සංවර්ධන ජීවන චක්‍රයට අනුව. එහෙනම් කවුරු හරි පුතාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම තොරතුරු පද්ධතියක් නිර්මාණය කරන්නේ මොකෙන්ද කියලා, මොන ක්‍රමවේදයෙන්ද කියලා පුතාල උත්තරේ දෙන්න ඕනේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. නැවතත් මම ඒක කියනවා මොකද මේක විභාගෙදී MCQ වලට අහනවා. තොරතුරු පද්ධතියක් ගොඩනැගීම සඳහා භාවිතා වන ප්‍රධානතම ක්‍රමවේදය කුමක්ද? උත්තරේ වෙනවා මොකක්ද පුතේ? පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. අපි මේකට ඉංග්‍රීසි වලින් කියනවා System Development Life Cycle. එහෙම නැත්නම් පුතේ මේක අපි කෙටියෙන් හඳුන්වනවා SDLC කියලා. මේකට කෙටියෙන් අපි හඳුන්වනවා මොකක්ද? SDLC කියලා. මෙන්න මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ මූලික වශයෙන් අපිට පියවර 6ක් හඳුනා ගන්න තියෙනවා. ඉතින් සාමාන්‍ය පෙළ ICT කරන පුතාලා මෙන්න මේ පියවර 6 නම් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. හරිද? හරි. අපි එහෙනම් පුතාලගේ ප්‍රශ්න අංක 8 දීලා තියෙනවා. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවර නම් කරන්න කියලා. ඊට කලින් අපි පුංචි නෝට් එකක් ඒ ඉස්සරහින් ලියා ගන්නවා මෙන්න මෙහෙම. ලියාගමු ඉක්මනින් හැමෝම එකතු වෙලා. තොරතුරු පද්ධතියක් ගොඩනැගීමේදී
ගොඩනැගීමේදී භාවිතාවන ප්‍රධානම ක්‍රමවේදය ලෙස පද්ධති සංවර්ධන ජීවන චක්‍රය පුතාලා වරහන් ඇතුලේ ලියා ගන්න පුතේ SDLC කියලා. SDLC කියලා ලියන්න. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය වරහන් ඇතුලේ SDLC හඳුනාගත හැකිය. මෙහි පියවර 6කි. අපි එකින් එක ලියාගමු පුතා. පියවර එකින් එක ලියාගමු. පළවෙනි එක අවශ්‍යතා හඳුනා ගැනීම. දැන් පුතාලට හිතෙනවා ඇති මේ මොකක්ද ඇත්තටම මේක මේ ප්‍රැක්ටිකලි භාවිතා වෙන්නේ කොහොමද කියලා. දැන් මේ ඇවිල්ලා තියරි කොටසනේ මේ පොතේ තියෙන විදිහනේ. නමුත් මේක ප්‍රැක්ටිකලි වෙන්නේ මෙන්න මෙහෙමයි. මම පුතාලට පැහැදිලි කරන්න. පුතේ මේ පාඩමෙන් පුතාලට මේ කියලා දෙන්න යන්නේ කවදා හරි දවසක software එකක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව. software එකක්. දැන් නිදසුනක් විදිහට පුතාලා හිතන්නකෝ පුතාලගේ ඉස්කෝලේ තියෙනවා කියලා. පුතාලගේ ඉස්කෝලේට අවශ්‍යයි පුතේ LMS එකක්. ඒ කියන්නේ ඉගෙනුම් කළමනාකරන පද්ධතියක්. පාසලේ භාවිතාවන ලියකියවිලි වෙනකොට පරිගණක භාවිතා කරමින් කටයුතු කරන්න LMS එකක් නිර්මාණය කරන්න පාසලේ පරිපාලනය තීරණය කරනවා. එතකොට මේ software එක නිර්මාණය කරන LMS කියන software එක නිර්මාණය කරන්නේ පුතේ පාසලෙන් නෙමෙයිනේ. ඒක නිර්මාණය කරන්නේ මොකක් හරි software development company එකකින්. එකට කියලා තමයි පුතේ වෙන්න මේ කියන software එක නිර්මාණය කරගන්නේ. එහෙනම් පාසලේ විදුහල්පතිට මේ software එක හදන්න උවමනාව ආවට පස්සේ අර software නිර්මාණය කරන ආයතනය විසින් කිහිප දෙනෙක් එවනවා විදුහල්පති හමු වෙන්න කිහිප දෙනෙක් එවනවා. ඊට පස්සේ ඉස්සෙල්ලාම කරන්නේ ආයතනයේ එන මිනිස්සු විදුහල්පතිගේ අවශ්‍යතාවය හඳුන ගන්නවා. ඒ කියන්නේ මේ විදුහල්පතිට අවශ්‍ය වෙන්නේ මොන වගේ software එකක්ද කියලා හඳුන ගන්නවා. ඉතින් අන්න ඒක තමයි මේ අවශ්‍යතා හඳුනා ගැනීම කියලා පළවෙනි පියවරෙන් කරන්නේ. හරිද? ඔන්න පාසලට අවශ්‍ය වෙනවා LMS එකක්. විදුහල්පති ඒ නිසා software develop කරන company එකට කතා කරනවා. ඉන් පස්සේ software development company එකෙන් කිහිප දෙනෙක් ඇවිල්ලා විදුහල්පති සමග සම්මුඛ සාකච්ඡාවක් තියෙනවා. මේ සම්මුඛ සාකච්ඡාවේදී පළවෙනිට මොකද කරන්නේ? අවශ්‍යතා හඳුනා ගන්න. අවශ්‍යතා හඳුනාගත්තට පස්සේ පුතේ දෙවනි පියවර. පුතාලා ලියාගමු දෙවනි පියවර විසඳුම් සැලසුම් කිරීම. දෙවනි පියවර විසඳුම් සැලසුම් කිරීම. දැන් ආයතනෙන් ආපු කට්ටිය විදුහල්පතිගේ අවශ්‍යතාවය හඳුනා ගන්නවා. දැන් මේ පාසලට අවශ්‍ය LMS එක. ඊට පස්සේ දෙවනියට තීරණය කරනවා පාසලට නිර්මාණය කරන්න යන LMS එකේ වර්ණය මොනවද? මොන වගේ ඩිසයින් එකක්ද අවශ්‍ය? මොන වගේ ඔප්ෂන් ද දාන්න ඕනි? Zoom එකෙන් සම්බන්ධ වෙන්න පහසුකම් දෙනවද? YouTube එකෙන් සම්බන්ධ වෙන්න පහසුකම් දෙනවද? ඒ වගේම WhatsApp සම්බන්ධ වෙන්න පහසුකම් දෙනවද? මෙන්න මේ වගේ විවිධ විකල්ප විසඳුම් සැලසුම් කිරීම තමයි දෙවනි පියවරේදී වෙන්නේ. හැබැයි මේ දෙවනි පියවරට එන්න අනිවාර්යෙන් අවශ්‍යතා ටික හඳුනගෙන ඉන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ තුන්වෙනි පියවර ලියා ගන්න විසඳුම් කේතකරණය. තුන්වෙනි පියවර විසඳුම් කේතකරණය. විසඳුම් කේතකරණයේදී වෙන්නේ පුතේ විසඳුම් කේතකරණයේදී වෙන්නේ මෙන්න මේ වගේ වැඩක්. දැන් විදුහල්පතිගේ අවශ්‍යතාවය තෝරගත්තා.
ඊට පස්සේ විකල්ප විසඳුම් ටිකත් හඳුනාගත්තා. ඊට පස්සේ ආයතනයේ ඉන්න ප්‍රෝග්‍රෑමර්ට කියලා අපි කියන්නේ software engineer ස්ටඩි කියලා මොකද කරන්නේ? මේ වැඩසටහන ලියනවා. මොකද අපිට මේ කොළ කපලා පුළුවන් දලවන්න software එක බෑ. අපි ඒක ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ. එහෙනම් තුන්වෙනි පියවරේදී තමයි ආයතනයේ විසින් මොකද කරන්නේ? ඒ software එක නිර්මාණය කරන්න ප්‍රෝග්‍රෑමින් කොටස කරන්න පටන් ගන්නෙ. අන්න ඊට පස්සේ හතරවෙනි පියවර විදිහට පුතේ හතරවෙනි පියවර විදිහට අර නිර්මාණය කරපු ප්‍රෝග්‍රෑම් එකේ දෝෂ තියෙනවද කියලා පරීක්ෂා කරනවා. එහෙනම් දෝෂ පරීක්ෂා කිරීම වෙන්නේ මොන පියවරේදීද? හතරවෙනි පියවරේදී. ඊට පස්සේ හතරවෙනි පියවරේදී බලනවා මොනවද මේ LMS එකේ තියෙන ගැටලු. ඒවා නිවැරදි කරන්නේ කොහොමද? මෙන්න මේ දේවල් චෙක් කරනවා. ඊට පස්සේ පස්වෙනි පියවරේදී මොකද කරන්නේ? අර ආයතනයේ කට්ටිය පාසලට ඇවිල්ලා ආයතනයේ කට්ටිය පාසලට ඇවිල්ලා පාසලේ පරිගණක වලට software එක දානවා. පාසලේ පරිගණක වලට software එක දානවා. ඊට පස්සේ 6 වෙනි පියවර විදිහට පුතේ අවසානයේදී software එක ස්ථාපිත කරාට පස්සේ මොන හරි ගැටලුවක් ආවොත් ඒ දේවල් නඩත්තු කිරීම සිදු කරනවා. එහෙනම් අපි හොඳට මතක තියාගමු මේ පියවර 6 පළවෙනි එක පුතාලා ලියා ගන්න බැරි වෙච්ච ළමයි ලියාගමු. පළවෙනි එක අවශ්‍යතා හඳුනා ගැනීම. පළවෙනි එක අවශ්‍යතා හඳුනා ගැනීම. දෙවැනි එක විකල්ප විසඳුම් සැලසුම් කිරීම. තුන්වෙනි එක විසඳුම් කේතකරණය කිරීම. තුන්වෙනි එක විසඳුම් කේතකරණය කිරීම. හතරවෙනි එක විසඳුම පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම. පහ පද්ධතිය පිහිටවීම. හය පද්ධතිය නඩත්තු කිරීම. දෙන්න මෙතනින් විභාගෙට ප්‍රශ්නයක් එනවම තමයි. ඒ නිසාම තමයි මම මෙච්චර වෙලාවක් කරන් මේ පියවර 6 විස්තර කරේ. පැහැදිලිද? එහෙනම් මෘදුකාංගයන් නිර්මාණය කරන්න කලින් ඉස්සෙල්ලාම කරන්නේ මොකක්ද? අවශ්‍යතාවය හඳුනා ගන්නවා. ඊට පස්සේ විකල්ප විසඳුම් සැලසුම් කරනවා. තුන්වෙනි එක විසඳුම් කේතකරණය. හතරවෙනි එක විසඳුම් පරීක්ෂා කිරීම හා දෝෂ ඉවත් කිරීම. පහ පද්ධතිය පිහිටවීම. හය පද්ධතිය නඩත්තු කිරීම. ඔන්න ඔහොමයි ඔය පද්ධති සංවර්ධන ක්‍රියාවලිය සිදු වෙන්නේ. එතකොට මේ පද්ධතියක් සංවර්ධනය කරන්න භාවිතා කරන ක්‍රමවේදය මොකක්ද? දැන් අමතකත් නැහැ. මොකක්ද ක්‍රමවේදය? පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. එහෙනම් පුතේ දැන් අපිට පුතාලගේ විෂය නිර්දේශය කියලා තියෙන්නේ මේ එක් පියවර ගැඹුරින් සාකච්ඡා කරන්න කියලා. එහෙනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. ඊළඟට අපිට තියෙනවා අවශ්‍යතා හඳුනා ගැනීම. බලන්නකො මේ මම දීලා තියෙන මේ ස්ලයිඩ් එකේ දාලා තියෙන නෝට් එක මොකක්ද කියලා. අත්‍යරු පද්ධතිය හෝ සංවර්ධනය කළ යුතු පරිගණක පාදක තොරතුරු පද්ධතිය පිළිබඳ පද්ධති විශ්ලේෂක විසින් කවුරු විසින්ද? පද්ධති විශ්ලේෂක විසින්. එහෙනම් අර විදුහල්පති හමුවන්න software development company එකෙන් එවන්නේ කවුද පුතේ? පද්ධති විශ්ලේෂක. ඉස්සෙල්ලා මම නම කිව්වේ නෑනේ. ඔන්න දැන් නම කියනවා. කවුද එවන්නේ? පද්ධති විශ්ලේෂක විසින් විස්තරාත්මකව අධ්‍යයනය කරනු ලබන අතර අලුත් අවශ්‍යතාවයන් හඳුනා ගනු ලැබේ. නව පද්ධතියේ අරමුණු, ප්‍රතිලාභ, කාර්යක්ෂමතාව වැනි දේ පිළිබඳ මෙම අවස්ථාවේදී මොකද කරන්නේ? ලිඛිත සටහන් පිළියෙල කරනවා. එහෙනම් බලන්න පුතේ පුතාලගේ 9 වෙනි ප්‍රශ්නේ. පුතාලගේ 9 වෙනි ප්‍රශ්නේ බලන්නකෝ. 9 වෙනි ප්‍රශ්නේ අහනවා පවතින පද්ධතිය පිළිබඳ පූර්ණ විමසා බැලීමක් සිදු කරන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ කුමන පියවරේදීද කවුරුන් විසින්ද? මම නැවතත් ප්‍රශ්නේ කියනවා පද්ධති සංවර්ධන පිළිබඳ පූර්ණ විමසා බැලීමක් සිදු කරන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ කුමන පියවරේදීද කවුරුන් විසින්ද? පුතාලා එන ලයිව් chat එකේ ආන්සර් එක දාමු. මොන පියවරේදීද පුතේ අවශ්‍යතාව හඳුනාගන්නේ? 1ද 2ද 3ද 4ද 5ද සහ කවුරු විසින්ද අවශ්‍යතාව හඳුනාගන්නේ? රිප්ලයි කරමු බලන්න ටක් ගාලා ලයිව් chat එකේ. ඉක්මනට රිප්ලයි කරන්න. ඔව්. පළවෙනි එක නිසල් කියනවා 1 කියලා. ඔක්කොමලා කියනවා 1 කියලා. හරි. එහෙනම් අපි පළවෙනි උත්තරේ ලියාගමු. කවුරු විසින් කුමන පියවර? පළමු පියවර එනම් අවශ්‍යතා හඳුනා ගැනීම. 9 වෙනි උත්තරේ ලියා ගන්න. පළමු පියවර එනම් අවශ්‍යතා හඳුනා ගැනීම
කවුරුන් නිසින්ද පුතේ දේ කරන්නේ? කවුද කරන්නේ? ඒකත් උත්තරේ දාමු බලන්න. very good තරුෂි. පද්ධති විශ්ලේෂක. එහෙනම් උත්තරේ ලියා ගන්න පුතේ ඊළඟට පද්ධති විශ්ලේෂක විසිනි. පද්ධති විශ්ලේෂක විසිනි. 9 වෙනි එකේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා. මොන පියවරද සහ කවුරුන් විසින්ද කියලා. එහෙනම් උත්තරේ ලියන්න ඕනේ පුතාලා. පළමුව පියවර එනම් අවශ්‍යතා හඳුනා ගැනීම පද්ධති විශ්ලේෂක විසින් කියලා. හරි. very good. පුතාලා ගොඩක් උත්තර දීලා තියෙනවා. ආකාශ්, භාග්‍යා හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. අවශ්‍යතා හඳුනා ගැනීමේ පියවරේදී පිළියෙල කරන ලිඛිත සටහන් මොනවාද? ටියුට් එක නැති ළමයි ලියාගමු. අවශ්‍යතා හඳුනා ගැනීමේ පියවරේදී පිළියෙල කරන ලිඛිත සටහන් මොනවද කියලා අහනවා. අපි ලියාගමු පුතේ උත්තර ලියාගමු. අරමුණු බලන්න මේ දීලා තියෙනවා පුතාලට පේන්න පැහැදිලිව. අරමුණු කමා ප්‍රතිලාභ කමා කාර්යක්ෂමතාව පුතේ නැවතත් මම ප්‍රශ්නේ කියනවා. ප්‍රශ්නාංක 10 දී අහනවා අවශ්‍යතා හඳුනා ගැනීමේ පියවරෙහිදී පිළියෙල කරන ලිඛිත සටහන් මොනවද කියලා. පුතාලා උත්තර ලියන්න ඕනේ. අරමුණු ප්‍රතිලාභ කාර්යක්ෂමතාව වැනි දේවල් පිළිබඳ තමයි ලිඛිත සටහන් පිළියෙල කරන්නේ. ඊළඟ එක 11 වෙනි ප්‍රශ්නේ අහනවා පුතේ අවශ්‍යතා හඳුනා ගැනීමේ පියවරෙහිදී ලිඛිත සටහන් පිළියෙල කිරීම සිදු කරනු ලබන්නේ කවුරුන් විසින්ද කියලා. එහෙනම් මේ ලිඛිත සටහන් පිළියෙල කරගන්නේ කවුරුන් විසින්ද? ඉතාමත් ලේසි. කැලුම් පුතා උත්තරේ කියනවා පද්ධති විශ්ලේෂක විසින්. එහෙනම් ලියාගන්න 11 වෙනි කට උත්තරේ පද්ධති විශ්ලේෂක. එයානේ පුතේ යන්නේ හම්බ වෙන්න. එහෙනම් පද්ධති විශ්ලේෂක තමයි අරමුණු ප්‍රතිලාභ කාර්යක්ෂමතාව පිළිබඳ ලිඛිත සටහන් පිළියෙල කරන්නේ. එහෙනම් 11 වෙනි කට උත්තරේ පද්ධති විශ්ලේෂක වෙන්න ඕනි. ඊළඟට අපි යමු ටියුට් එකේ ඊළඟ පිටුවට 12 වෙනි ප්‍රශ්නේ අහනවා. 12 වෙනි ප්‍රශ්නේ අහනවා. පුතාලා පොඩ්ඩක් ප්‍රශ්නේ ලියා ගන්න. පොඩ්ඩක් ප්‍රශ්නේ බලා ගන්න පොඩ්ඩක්. හරි පුතේ 12 වෙනි ප්‍රශ්නේ අහනවා බලන්න. තොරතුරු රැස් කිරීම සිදු කරනුයේ කුමක් සඳහාද? පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ කුමන අවධියේදීද කියලා. එහෙනම් පුතේ මේකටත් උත්තරේ ලියන්න ඕනේ. මෙන්න මෙහෙමයි පුතාලා ලියා ගන්න. තොරතුරු රැස් කිරීම සිදු කරන්නේ අවශ්‍යතා හඳුනා ගැනීමේ පියවරේදී. තොරතුරු රැස් කිරීම සිදු කරගන්නේ අවශ්‍යතා හඳුනා ගැනීමේ පියවරේදී. අවශ්‍යතා හඳුනා ගැනීමේ පියවරේදී එසේ රැස් කරනුයේ පද්ධතිය සැලසුම් කිරීම සඳහා වේ. එසේ රැස් කරනුයේ පද්ධතිය සැලසුම් කිරීම සඳහා වේ. පද්ධතිය සැලසුම් කිරීම සඳහා වේ. එතකොට දරුවනේ මම මේ නිබන්ධනයේ නිර්මාණය කරලා තියෙන විභාගෙදී ප්‍රශ්න අහන විදියට හරි නිබන්ධනයේ නිර්මාණය කරලා තියෙන විභාගෙදී ප්‍රශ්න අහන විදියට. එතකොට පුතාලට තියෙන ඕන ගැටලුවකට විසඳුම් ඉතාමත් ලේසියෙන් මේ ටියුට් එක බලලා හොයාගන්න හැකියාවක් තියෙනවා. එහෙනම් 12 වෙනි ප්‍රශ්නය අහුවා තොරතුරු රැස් කිරීම සිදු කරනුයේ කුමක් සඳහාද? පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ කුමන අවධියේදීද කියලා උත්තරය වෙන්න ඕනේ අවශ්‍යතා හඳුනා ගැනීමේ පියවරේදී මොකටද? විසඳුම් සැලසුම් කිරීම සඳහා. ඊළඟට තොරතුරු රැස් කිරීමේ ක්‍රමවේද නම් කරන්න කියනවා. පුතේ තොරතුරු රැස් කරන්න පුළුවන් ක්‍රමවේද. දැන් නිදසුනක් විදිහට පුතේ ආයතනයකට සේවකයෙක් බදව ගන්නකොට සේවකයාගේ තොරතුරු හොයලා බලන්න මොකක්ද පාවිච්චි කරන්නේ? මොකක්ද කරන්නේ? සම්මුඛ සාකච්ඡාවක් තියෙනවා. ඒ වගේම පුතාලට කියනවා මොකක් හරි
පොතක් නිර්මාණය කරන්න. ටීචර් කෙනෙක් දෙනවා පුතාලට ඇගයීමක් කරන්න කියලා පොතක් නිර්මාණය කරන්න කියලා. අපි හිතමු සෞරග්‍රහ මණ්ඩලය ගැන කියලා. එතකොට පුතා මේ සෞරග්‍රහ මණ්ඩලය ගැන පොත නිර්මාණය කරන්නේ කොහොමද? විවිධ වාර්තාවන් ලිපිගොනු නිරීක්ෂණය කිරීම මගින් නේද? අන්න එහෙනම් අපිට වාර්තා හා ලිපිගොනු නිරීක්ෂණය කිරීම මගින් මොකක්ද කරන්න පුළුවන්? තොරතුරු එක්රැස් කරන්න පුළුවන්. ඒ වගේම පුතේ ඔය විශ්වවිද්‍යාලවල ඉන්න අයියලා අක්කලාට ව්‍යාපෘති කරන්න අවශ්‍ය තොරතුරු එකතු කරන්න ඒ කට්ටිය පාවිච්චි කරනවා ප්‍රශ්නාවලි කියන ආකාරය. ඉතින් ඒ වගේම අපිට පුළුවන් දැන් සාමාන්‍ය පුතාලගේ පාසලේ විදුහල්පති ගුරුවරු පුතාලා ගැන කොහොමද විස්තර හොයන්නේ? පුතාලව නිරීක්ෂණය කිරීමෙන්. එහෙනම් අපිට පරිශීලකගේ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා ඔය මම කියපු ක්‍රමවේද භාවිතා කරන්න පුළුවන්. එහෙනම් අපි ලියාගමු 13 වෙනි එකට උත්තරේ තොරතුරු රැස් කිරීමේ ක්‍රමවේද පහ නම් කරන්න කියලා තියෙනවා. පළවෙනි එක නිරීක්ෂණය. පළවෙනි එක නිරීක්ෂණය. පළවෙනි එක නිරීක්ෂණය. නිරීක්ෂණය. දෙවැනි එක සම්මුඛ සාකච්ඡා. දෙවැනි එක සම්මුඛ සාකච්ඡා. දෙවැනි එක සම්මුඛ සාකච්ඡා. වඩා සාර්ථකම ක්‍රමවේදය තමයි පුතේ සම්මුඛ සාකච්ඡා කියලා අපි කියන්නේ. හරි? මොකද සම්මුඛ සාකච්ඡාවේදී අපිට මුහුණට මුහුණ හම්බෙලා විස්තර දැනගැනීමේ හැකියාවක් තියෙනවා. තුන්වෙනි එක ප්‍රශ්නාවලි. තුන්වෙනි එක ප්‍රශ්නාවලි. ප්‍රශ්නාවලි භාවිතයෙන්ුල් තොරතුරු රැස් කිරීමේ හැකියාව තියෙනවා. ප්‍රශ්නාවලි. ඊළඟට හතරවෙනි එක පුතේ වාර්තා හෝ ලිපිගොනු නිරීක්ෂණය මගින්. හතරවෙනි එක වාර්තා හෝ ලිපිගොනු නිරීක්ෂණය මගින්. වාර්තා හෝ ලිපිගොනු නිරීක්ෂණය මගින්. පස්වෙනි එක මූලාදර්ශ මගින්. පස්වෙනි එක මූලාදර්ශ මගින්. අපි කියනවා ප්‍රොටෝටයිප් කියලා. මූලාදර්ශ මගින්. මම මේ මූලාදර්ශ කියන එක පුතාලට තව චුට්ටක් පැහැදිලි කරන්නම්. පුතේ මේ ප්‍රොටෝටයිප් එකක් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් නිදසුනක් විදිහට ගෙයක් හදන්න කලින් ප්ලෑන් එකක් තියෙනව නේද? ගෙයක් හදන්න කලින් ප්ලෑන් එකක් තියෙනව නේද? මෙන්න මේ කියන ප්ලෑන් එකෙන් ගේ ගැන පුංචි අයිඩියා එකක් ගන්න පුළුවන් නේද පුතේ? නිර්මාණය වෙන්න යන නිවස ගැන අදහසක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා අපිට සැලසුම බලලා. එහෙනම් සැලසුම කියන්නේ ප්‍රොටෝටයිප් එකක්. අපි ඒවට කියනවා සිංහලෙන් මූලාදර්ශයක් කියලා. එහෙනම් ප්‍රශ්නයක් පුතාලගෙන් විභාගෙදී අහුවොත් එහෙම මොනවද තොරතුරු රැස් කිරීමේ ක්‍රමවේදයන් කියලා පුතාලා ලියන්න ඕනේ. නිරීක්ෂණය මගින්, සම්මුඛ සාකච්ඡා මගින්, ප්‍රශ්නාවලි මගින්, වාර්තා හෝ ලිපිගොනු නිරීක්ෂණය මගින් සහ මූලාදර්ශ මගින් කියලා. අමතක කරගන්න එපා. නැවත වතාවක් කියමු අපි. නිරීක්ෂණය, සම්මුඛ සාකච්ඡා, ප්‍රශ්නාවලි, වාර්තා හෝ ලිපිගොනු සහ මූලාදර්ශ. ඊළඟට පුතාලගෙන් 14 වෙනි ප්‍රශ්නය අහනවා පද්ධතියක හඳුනා ගනු ලබන අවශ්‍යතා වර්ග දෙක මොනවද කියලා. පද්ධතියක හඳුනා ගනු ලබන අවශ්‍යතා වර්ග දෙක මොනවද කියලා. මේක පුතාලගේ අච්චුපතේ දීලා නැහැ. නමුත් එක අවුරුද්දක විභාගෙදී ඇහුවා. ඒ නිසා තමයි මම මේ ප්‍රශ්නේ මේකට ඇතුළත් කරේ. හරි? මොනවද පද්ධතියක හඳුනා ගන්න පුළුවන් අවශ්‍යතා ආකාර දෙක? ලියා ගන්න පුතේ පළවෙනි එක කාර්යබද්ධ අවශ්‍යතා. පළවෙනි එක කාර්යබද්ධ අවශ්‍යතා. කාර්යබද්ධ අවශ්‍යතා. කාර්යබද්ධ අවශ්‍යතා. පුතේ කාර්යබද්ධ අවශ්‍යතා කියලා කියන්නේ පද්ධතියෙන් අනිවාර්යෙන් ඉටු වෙන්න ඕන දේවල්. නිදසුනක් විදිහට අපි මේ ජංගම දුරකථනය කියන එක පුතේ පද්ධතියක් විදිහට සැලකුවොත් මේ කියන ජංගම දුරකථනයෙන් අනිවාර්යෙන් වෙන්න ඕන දේ. මොකක්ද? ඇමතුමක් ලබාගත හැකි වෙන්න ඕනේ. නේද? SMS පණිවිඩයක් යැවිය හැකි වෙන්න ඕනේ. ඒව තමයි මේ ජංගම දුරකථනයේ කියන කාර්යබද්ධ අවශ්‍යතා. දෙවැනි එක කාර්යබද්ධ නොවන අවශ්‍යතා. දෙවැනි එක කාර්යබද්ධ නොවන අවශ්‍යතා. දෙවැනි එක කාර්යබද්ධ නොවන අවශ්‍යතා. කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියන්නේ පුතේ මම ආයෙත් ප්‍රශ්නේ කියන්නම් දෙනෙත් ප්‍රශ්නේ අහනවා.
පුතේ 14 වෙනි ප්‍රශ්නේ අහනවා පද්ධතියක හඳුනා ගනු ලබන අවශ්‍යතා වර්ග දෙක මොනවද කියලා. පද්ධතියක හඳුනා ගනු ලබන අවශ්‍යතා වර්ග දෙක. අවශ්‍යතා වර්ග දෙකයි දෙනෙන් එකක් ඇවිල්ලා කාර්යබද්ධ අවශ්‍යතා අනිත් එක කාර්යබද්ධ නොවන අවශ්‍යතා. කාර්යබද්ධ නොවන අවශ්‍යතා. කාර්යබද්ධ අවශ්‍යතා කියලා කියන්නේ පද්ධතියෙන් අනිවාර්යෙන් ඉටු වෙන්න ඕන දේවල්. ඒ කියන්නේ ජංගම දුරකථනයක් නම් ඇමතුමක් ලබා ගන්න ඕනි, SMS එකක් යවන්න පුළුවන් වෙන්න ඕනි. කාර්යබද්ධ නොවන ඒවා මොනවද? කාර්යබද්ධ නොවන එකට නිදසුන් විදිහට ගත්තොත් පුතේ මේ කියන ජංගම දුරකථනයේ විශාලත්වය, මේ කියන ජංගම දුරකථනයේ වර්ණය, ඒව අපි හඳුනා ගන්නවා කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියලා. පැහැදිලිද අපේ දරුවන්ට? මෙතෙක් කළා කරපු කොටස් ටික පැහැදිලි නම් y කියලා රිප්ලයි එකක් දාන්න, නැත්තම් n කියලා දාන්න. ඉක්මනට දාන්න බලන්න. මොකද මට පන්තියේදී වගේ පුතාලගෙන් ප්‍රශ්න අහලා කරන්න අමාරුයි මේක. මෙතනදී මම එක පැත්තකට, ඒ කියන්නේ මෙතනදී ගොඩක් වෙලාවට වෙන්නේ මොනවද? අපි මේක ඩුප්ලෙක්ස් කියලා ගත්තට ඒකපත් දත්ත සංනිවේදනයක් තමයි ගොඩක් වෙලාවට එන්නේ. මොකද මං විතරයි මේක වැඩ වෙන්නේ. හරි. පුතාලා ඔක්කොම y කියලා කියනවා. ඒ කියන්නේ එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ඕකේ. එහෙනම් අහුවොත් එහෙම මොනවද අවශ්‍යතා වර්ග දෙක? කාර්යබද්ධ සහ කාර්යබද්ධ නොවන. ඊළඟ ප්‍රශ්නේ 15. ශක්්‍යතා අධ්‍යයනයක් සිදු කරනු ලබන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ කුමන අවධියේදීද? එහෙනම් ඒකත් පුතේ මතක තියාගන්න. ශක්්‍යතා අධ්‍යයනය සිදු කරනු ලබන්නේත් පළවෙනි පියවරේදී. එනම් අවශ්‍යතා හඳුනා ගැනීම. එහෙනම් 15 උත්තරේ ලියාගමු අපි මෙන්න මෙහෙම. 15 ප්‍රශ්නය අහනවා නැවතත්. ශක්්‍යතා අධ්‍යයනයක් සිදු කරනු ලබන්නේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ කුමන අවධියේදීද කියලා. එහෙනම් පුතාලා උත්තරේ ලියන්න. අවශ්‍යතා හඳුනා ගැනීමේ පියවරේදී. අවශ්‍යතා හඳුනා ගැනීමේ පියවරේදී කියලා ලියන්න. හරි. ඊට කලින් මේ පුංචි තව එකක් තියෙනවා. මෙන්න මේකත් පොඩ්ඩක් බලමු. මේ නිදසුනත් වැදගත්. මොකද මේ විභාගයට ප්‍රශ්නයක් ඇසුරෙන් තමයි මම මේ නිදසුන නිර්මාණය කරගත්තේ. දැන් මෙතන කියනවා අත්‍යරු පාසල් පුස්තකාල පද්ධතියක් පරිගණක පාදක පුස්තකාල පද්ධතියක් බවට හැරවීම. එහෙනම් පාසලේ තියෙන පුස්තකාල පද්ධතිය, අත්‍යරු තොරතුරු පද්ධතිය පරිගණක පාදක කරන්න යනවලු. අන්නේ ඒ වගේ අවස්ථාවක software development company එකෙන් එන කවුද පුතේ? කවුද? පද්ධති විශ්ලේෂකට තොරතුරු රැස් කරන්න මෙන්න මේ ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන් කියලා කියනවා. සහ ඒ අවස්ථාවේදී මොකක්ද වෙන්නේ කියලා බලන්න. පළවෙනියට මොකක්ද කරන්න පුළුවන් පද්ධති විශ්ලේෂකට? නිරීක්ෂණය කරන්න පුළුවන්. නිරීක්ෂණය කිරීමෙන් මොකක්ද අර ගන්න පුළුවන්? පුස්තකාලාධිපති පොත් නිකුත් කරන ආකාරය නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙනම් කොහොමද පොත් බැහැර කරන්නේ? අන්න නිරීක්ෂණය කරනවා. සම්මුඛ සාකච්ඡා කියන්නේ පුස්තකාලාධිපති සමග කතා බහ කරලා ගැටලුව හඳුනා ගන්නවා. ප්‍රශ්නාවලි කියන්නේ සකසන ලද ප්‍රශ්නාවලිය පුස්තකාලාධිපතිට ලබා දී ඔහුගෙන් එය සම්පූර්ණ කරගන්නවා. කොච්චරක් පොත් තියෙනවද? කොච්චරක් ළමයි ඉන්නවද? මෙන්න මේ වගේ. හතරවෙනි එක වාර්තා හෝ ලිපිගොනු නිරීක්ෂණය. මොකක්ද? පුස්තකාලයේ ඇති පරණ වාර්තාවන්, කාඩ් පත් ආදී නිරීක්ෂණය කරන්න පුළුවන්. සහ පස්වෙනි එක නව පුස්තකාල පද්ධතියක තිබිය හැකි ආකාරය දර්ශනය කරලා පෙන්වන්න පුළුවන්. එක්ක වීඩියෝ එකකින්, එහෙම නැත්නම් පින්තූර මගින්. ඉතින් මම හිතනවා පුතාලට දැන් මේ කොටස පැහැදිලි කියලා. ඒ නිසා තවත් ඒ කොටස් ගැන මම කතා කරන්න යන්නේ. දැන් අපි යමු ශක්්‍යතා අධ්‍යයනය කියන එකට. අපි පුතේ මේකට ඉංග්‍රීසි වලින් කියනවා feasibility study. ශක්්‍යතා අධ්‍යයනයට අපි කියනවා පුතේ ඉංග්‍රීසි වලින් මොකක්ද? feasibility study කියලා. එහෙනම් පුතාලගේ 16 වෙනි ප්‍රශ්නේ අහනවා ශක්්‍යතා අධ්‍යයනය ආකාර තුන පැහැදිලි කරන්න. ශක්්‍යතා අධ්‍යයන ආකාර තුන පැහැදිලි කරන්න කියලා කියනවා. ඉතින් අපි මේක පොඩ්ඩක් මෙන්න මෙහෙම ලියාගමු. ශක්්‍යතා අධ්‍යයනය යනු නිර්මාණය කිරීමට යන පද්ධතිය
පද්ධතිය නිර්මාණය කර දෙනු ලබන පුද්ගලයාට හෝ ආයතනයට කෙතරම් දුරට ගැළපෙනවාද යන්න විස්තරාත්මකව විමර්ශනය කිරීමයි. එහෙනම් පුතේ ඔයාලගෙන් විභාගෙදී අහනවා ශක්්‍යතා අධ්‍යයනය කියන්නේ මොකක්ද කියලා. පුතාලා උත්තරේ ලියන්න ඕනේ ශක්්‍යතා අධ්‍යයනය කියන්නේ මෘදුකාංගයේ නිර්මාණය කිරීමට යන. එනම් එහෙම නැත්නම් ලියන්න පුළුවන් තොරතුරු පද්ධතිය නිර්මාණය කිරීමට යන පාර්ශවයට එම තොරතුරු පද්ධතිය කොයිතරම් දුරට ගැලපෙනවාද යන්න පිළිබඳ විස්තරාත්මක විමර්ශනයක් කිරීම. අන්න ඒකට අපි කියනවා පුතේ ශක්්‍යතා අධ්‍යයනය කියලා. ඕනෑම පද්ධතියක් නිර්මාණය කරන්න කලින් අනිවාර්යෙන් ශක්්‍යතා අධ්‍යයනයක් නම් සිදු කරන්න අවශ්‍යයි. ඉතින් වෙනම රූල් එකකින් ලියා ගන්න මෙන්න මෙහෙම ශක්්‍යතා අධ්‍යයනයේ ආකාර තුනකි. මම මෙතන ටිකක් ඉඩ තියලා දෙනවා වැඩිපුර මේ ටික ලියන්න. ශක්්‍යතා අධ්‍යයනයේ ආකාර තුනකි. පළවෙනි එක පුතේ පළවෙනි එක ලියා ගන්න තාක්ෂණික ශක්්‍යතාව. දැන් මේක මම පැහැදිලි කරන්නම් පුතාලට. දැන් පුතාලට ගැන හිතලා පාසලේ විදුහල්පතිතුමා තීරණය කරනවා ගේමින් සෙන්ටර් එකක් දාන්න. හරි. ගේමින් සෙන්ටර් එකක් දාන්න කල්පනා කරනවා පුතාලා ගැන හිතලා. ඊට පස්සේ දැන් ආයතනයක් විසින් පද්ධති විශ්ලේෂකෙවලා බලනවා මේ ගේම්ස් ටික දාන්න පුළුවන් හොඳ කම්පියුටර් පාසලේ තියෙනවද කියලා. හරි. දැන් නිදසුනක් විදිහට පාසලේ තියෙන්නේ පුතේ Pentium 4 කම්පියුටර් නම් එහෙම නැත්නම් Core 2 කම්පියුටර් නම් පුතාලා ඔය සෙල්ලම් කරන ලොකු ගේම් වලට ඉන්ස්ටෝල් කරන්න පුළුවන්ද? හැකියාවක් නැහැ. එතකොට පද්ධති විශ්ලේෂක විසින් බැලුවේ පරිගණක. ඒ සහ පරිගණක වල ධාරිතාවයන්. මේ වගේ තියෙන මෘදුකාංග වැඩසටහන්. එතකොට ඒවා ටෙක්නිකල් ඩිවයිසස් නේද පුතේ? අන්න එහෙම ටෙක්නිකල් ඩිවයිසස් පිළිබඳ අවධානය යොමු කරනවා නම් අපි කියනවා තාක්ෂණික ශක්්‍යතාව කියලා. එහෙනම් තාක්ෂණික ශක්්‍යතාව කියලා ඉස්සරහින් ඉරක් ගහලා ලියා ගන්න වෙන්න මෙහෙම. ඉරි කැලක් ගහලා ලියා ගන්න වෙන්න මෙහෙම. මෙහිදී පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු තාක්ෂණික මෙවලම් සහ වැඩසටහන්
අධ්‍යයනය කිරීමක් සිදුවේ. අධ්‍යයනය කිරීමක් සිදුවේ. අධ්‍යයනය කිරීමක් සිදුවේ. හරි. එහෙනම් ශක්්‍යතා අධ්‍යයනයේදී පළවෙනි එක අපි ගන්නවා තාක්ෂණික ශක්්‍යතාව. දෙවෙනි එක ලියා ගන්න දරුවනේ. දෙවෙනි එක මෙහෙයුම් ශක්්‍යතාව. දෙවෙනි එක මෙහෙයුම් ශක්්‍යතාව. මෙහෙයුම් ශක්්‍යතාව. මෙහෙයුම් ශක්්‍යතාව කියලා කියන්නේ පුතේ නිර්මාණය කරන පද්ධතිය මෙහෙයවන්න ඒ අදාළ ආයතනය තුල තියෙන මානව සම්පත්, භෞතික සම්පත්, කාලය වැනි දේවල් ආයතන සතුද යන්න පරීක්ෂා කිරීමක් කරනවා. එහෙනම් අපි මෙහෙයුම් ශක්්‍යතාවයට ඉස්සරහින් ඉරි කැල්ල දාලා ලියා ගමු. මෙහිදී පද්ධතිය මෙහෙයවීමට අවශ්‍ය මානව භෞතික හා කාලය වැනි සම්පත් ආයතනය සතුද යන්න අධ්‍යයනය කිරීමක් සිදුවේ. එහෙනම් අපේ පුතාලා මතක තියාගන්න ඕනේ පුතේ හොඳට මේක හොඳට මතක තියාගන්න. සාමාන්‍ය තාක්ෂණික වැඩසටහන් මෙවලම් සම්බන්ධව හොයලා බලනවා නම් තාක්ෂණික ශක්්‍යතාව. මානව භෞතික කාලය වගේ දේවල් ගැන හොයලා බලනවා නම් මෙහෙයුම් ශක්්‍යතාව. ඔන්න එහෙනම් දැන් ශක්්‍යතා අධ්‍යයනයේ ආකාර දෙකක් ඉවරයි. තුන්වෙනි එක ලියා ගන්න ආර්ථික ශක්්‍යතාව. මෙන්න මේක තමයි වැදගත්. ආර්ථික ශක්්‍යතාව. ඉරි කැලක් ගහලා ලියා ගමු ඉක්මනට. මෙහිදී වැයවන සමස්ත පිරිවැය සහ එහි ප්‍රතිලාභ පිළිබඳ විශ්ලේෂණය කිරීම සිදුවේ. එහෙනම් මම හිතනවා දැන් දරුවන්ට ශක්්‍යතා අධ්‍යයනය ගැන අවබෝධයක් එන්නේ නැති. ශක්්‍යතා අධ්‍යයනයේ ආකාර තුන මොනවද පුතේ? තාක්ෂණික, මෙහෙයුම්, ආර්ථික. ප්‍රශ්නයක් අහනවා පුතාලට මෙන්න මේම. ආයතනයේ සතු කාලය, මානව සම්පත් වැනි දේවල් පිළිබඳ විශ්ලේෂණය කරන්නේ කුමන ආකාරයේදීද? උත්තරේ වෙන්න ඕනේ මෙහෙයුම්. තාක්ෂණික මෙවලම් සම්බන්ධව අධ්‍යයනය කරන්නේ මොන පියවරේදීද? එහෙනම් තාක්ෂණික. ඒ වගේම පිරිවැය සහ පිළිබඳ විශ්ලේෂණය කරන්නේ මොන ආකාරයේදීද? ආර්ථික ශක්්‍යතාවයේදී. එහෙනම් ඔන්න ඔය විදිහට ශක්්‍යතා ආකාර තුන ගැන පුතාලා අනිවාර්යෙන් දැනගෙන ඉන්න අවශ්‍යයි. හරි. අපි යමු ඊළඟ කොටසට. දෙවනි පියවර තමයි අපේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ මොකක්ද පුතේ? විසඳුම් සැලසුම් කිරීම. එහෙනම් ගන්න පුතාලගේ ටියුට් එකේ 17 වෙනි ප්‍රශ්නය අහනවා පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ විසඳුම් සැලසුම් කරන අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ කුමක්ද කියලා. එහෙනම් ලියා ගන්න පුතේ අරමුණ මොකක්ද කියන එකට උත්තරේ පද්ධතියේ විකල්ප විසඳුම්. පද්ධතියේ විකල්ප විසඳුම් 17 වෙනි උත්තරේ කියන්නේ
පද්ධතියේ විකල්ප විසඳුම් සැලසුම් කිරීම මෙම පියවරේ අරමුණ වේ. එහෙනම් පද්ධතියේ විවිධ විකල්ප විසඳුම් සැලසුම් කිරීම තමයි විසඳුම් සැලසුම් කිරීමේ ප්‍රධාන අරමුණ වෙන්නේ. හරි. දැන් අපි එක දිගට සාකච්ඡා කරානේ. දැන් පොඩ්ඩක් අපි ස්ක්‍රීන් ෂෙයා කරන එක ස්ටොප් කරන්නම්කෝ. දැන් අපේ කැමරා එක ඔන් කරන්න පුළුවන් දරුවෝ කැමරා එක ඔන් කරන්න බලන්න. අපේ ළමයි ටික ඉන්නවද බලන්න. ඔන් කරමු බලන්න කැමරා ටික. කවුරුත් නැද්ද කැමරා ඔන් කරන්න? ඉක්මනට ඔන් කරන්න පුතේ. අපේ දරුවෝ ඉක්මනට ඔන් කරන්න කැමරා ටික. ළමයි ඉන්නවා, තරුෂි ඉන්නවා, රුචිර ඉන්නවා, ශාවින්ද ඉන්නවා, භාග්‍ය, තරුෂි. මේ කට්ටියගේ වීඩියෝ හරි. අපේ කවුද? ෂෝන් හිටියා. හරි. අනිත් ළමයි අපේ රුචිර ඉන්නවා. අනිත් පුතාලා ටික. රුචිර පුතේ කරන් යන කොටස් ටික තේරෙනවද? තේරෙනවද පුතේ? ඔව් සර් තේරෙනවා. හරි ඕකේ. එහෙනම් මට හිල්ෂාන් මට කියන්න පුතේ අන්මියුට් කරලා කරගෙන ටික තේරෙනවද? හේෂාන් ඔව් සර් තේරුණා. තේරුණා නේද හේෂාන්ට? ඊට පස්සේ මට කියන්න බලන්න අපේ තේරුණා සර්. තව සමාධි පුතේ තේරුණාද? කරන් යන කොටස් ටික? සමාධි හරි සමාධිය කමෙන්ට් කරන ඔව් කියලා. හරි. එහෙනම් අපේ දරුවෝ ටිකම ඉන්නවා වගේ මට පේන්න තියෙනවා. ඒ වගේ හැබැයි දරුවෝ ටිකක් අඩුයි. තාම ඉන්නේ අපේ 42ක් වගේ. නමුත් අපි ඊට වඩා දරුවෝ පිරිසක් හිටියා. මම හිතන්නේ වේලාව සම්බන්ධව හරි එහෙම නැත්නම් සිග්නල් සම්බන්ධ මොන හරි ගැටලුවක් වෙන්න ඇති. එහෙනම් අපි නැවතත් යමු පාඩමට. හරි. අපි අවසානට කතා කරේ මේ විසඳුම් සැලසුම් කිරීම සම්බන්ධව 17 වෙනි ප්‍රශ්නේ අහනවා. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ විසඳුම් සැලසුම් කරන අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ අපි එහෙනම් අරමුණ මොකක්ද කියන්න දන්නවා පුතේ? මොකක්ද? විකල්ප විසඳුම් සැලසුම් කිරීම තමයි ප්‍රධාන අරමුණ. ඊට පස්සේ 18 වෙනි ප්‍රශ්නේ අහනවා බලන්න. ටියුට් එක නැති ළමයි ලියාගමු 18 වෙනි ප්‍රශ්නේ. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ විසඳුම් සැලසුම් කරන අධ්‍යයනයේදී කරනු ලබන කාර්යයන් 7ක් ලියන්න කියලා. එහෙනම් අපි කාර්යයන් 7 එකින් එක ලියාගමු. පළවෙනි එක ලියාගන්න පුතේ. පළවෙනි එක ලියාගමු. මෘදුකාංග හඳුනා ගැනීම මෘදුකාංග නිර්මිතය හඳුනා ගැනීම. එහෙනම් පළවෙනි එක අපි හඳුනා ගන්නවා මෘදුකාංගය හඳුනා ගැනීම සහ මෘදුකාංග නිර්මිතය හඳුනා ගැනීම. මෘදුකාංග හඳුනා ගැනීම සහ මෘදුකාංග නිර්මිතය හඳුනා ගැනීම. පළවෙනි එක ලියා ගන්න පුතේ මෘදුකාංග හඳුනා ගැනීම සහ මෘදුකාංග නිර්මිතය හඳුනා ගැනීම. දෙවනි පියවර ලියාගමු. අතුරු මුහුණක්. මොකක්ද පුතේ මේ අතුරු මුහුණත්? එහෙම නැත්නම් අපි මේකට කියනවා ඉන්ටර්ෆේස් එක කියලා. ඉන්ටර්ෆේස් එක කියලා කියන්නේ මේ පුතාලට පේන එක. දැන් පුතාලට දැන් මේ තිරයක් ඔස්සේ මම මේ කරන කොටස් ටික පේනවනේ. එතකොට අපි ඒකට කියනවා පුතේ ඉන්ටර්ෆේස් එකක් කියලා. ඒකට අපි සිංහලෙන් කියනවා අතුරු මුහුණත කියලා. පැහැදිලි නේද? එහෙනම් ලියා ගන්න දෙවනි එක අතුරු මුහුණත්. එනම් පරිශීලකට
තිරයේ දර්ශනය වන තිරයේ දර්ශනය වන තිරයේ දර්ශනය වන ආකාරය හා දත්ත ගබඩා සැකසුම් කිරීම ආකාරය හා දත්ත ගබඩා සැකසුම් කිරීම දත්ත ගබඩා සැකසුම් කිරීම හරි ඊළඟට තුන්වෙනි පියවර ලියා ගන්න පුතේ තුන්වෙනි පියවර හතක් තියෙනවා මේකේ තුන්වෙනි එක ප්‍රධාන දෘඩාංග පද්ධති සහ තුන්වෙනි එක ප්‍රධාන දෘඩාංග පද්ධති සහ ඒවායේ සංඝටක හඳුනා ගැනීම හතරවෙනි එක ලියා ගන්න පුතේ එක් උපපද්ධතිවල පරායත්ත බව හඳුනා ගැනීම පස්වෙනි එකත් අපි ලියා ගමු පස්වෙනි එක පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා උචිත දෘඩාංග සහ මෘදුකාංග තීරණය කිරීම හයවෙනි එක පුතාලගේ ඉඩ ඇති කියලා මම රුචිරම ඉඩ ඇතිද පුතේ ලියන්න මේ ටික ඇති සර් ඇති නේද ඇති සර් ඕකේ හයවෙනි එක පුතාලා පොඩ රිප්ලයි කරන්න බලන්න ඉඩ මදිද දන්නේ නැහැ ටියුට් එකේ දීලා තියෙනවා ඇතිනම් ඒ කියලා දාන්න රිප්ලයි එකක් ඉක්මනට ෂෝන් කියනවා මදි කියලා පොඩ්ඩක් පුතේ අඩුවෙන් ලියන්න නිසල්ට නම් ඇති පොඩ්ඩක් අකුරු පොඩිවට ලියන්න මේක විතරයි පොඩ්ඩක් විස්තරාත්මකව ලියන්න තියෙන අනිත් ටික නම් ලේසි හරි කමන්නේ අපි ලියාගමු චූටි අකුරෙන් හයවෙනි එක මෘදුකාංග දත්ත ගබඩා අතුරු මුහුණක් පිළිබඳ යටිතල ව්‍යුහය නිර්මාණය කිරීම අවසන් එක ලියා ගන්න පුතේ පරීක්ෂණ සැලසුම් කිරීම හරි දැන් එහෙනම් ඔය ඉඩ මදි කියන කට්ටියන් ඉක්මනට ලියා ගන්න බැරුණා නම් මේ කොටස් ටික ඉක්මනට වෙන කොලයක හරි ටක් ගාලා ලියාගෙන සම්පූර්ණ කරගන්න මේ පියවර 7 විනාඩි 3ක් දෙන්න ඉක්මනට සම්පූර්ණ කරගන්න ලියා ගන්න බැරි වෙච්ච දරුවෝ මේ ඉක්මනට ලියා ගන්න ෂෝන් නම් ලියලා ඉවරයි කියලා කියනවා. ලියලා ඉවර කට්ටිය ටක් ගාලා වයි කියලා මට රිප්ලයි එකක් දෙන්න.
කෑගම් හරි පුතේ සමා වෙන්න පුංචි වෙලාවක් ගත්තා. හරි. ඕකේ. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. 19 වෙනි ප්‍රශ්නේ. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ විසඳුම් කේත කරන අධීරයේ ප්‍රධාන අරමුණ කුමක්ද? බලන්න පුතේ ප්‍රශ්නේ 19 පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ විසඳුම් කේත කරන අධීරයේ ප්‍රධාන අරමුණ මොකක්ද කියලා අහනවා. උත්තරේ ලියාගමු පුතේ. එහෙනම් මේකටත් එන්නේ අර උඩින් ලියපු එකම තමයි. උත්තරේ මොකක්ද? පද්ධතියේ විකල්ප විසඳුම් සැලසුම් කිරීම. ප්‍රශ්න අංක 19ට ලියන්න විකල්ප විසඳුම් සැලසුම් කිරීම කියලා. විකල්ප විසඳුම් සැලසුම් කිරීම. ඊළඟට අපි යම් ප්‍රශ්න අංක 20 පුතේ අපි ඊළඟ පියවර වෙන්නේ විසඳුම් කේතකරණය කිරීම. අපි එහෙනම් අවශ්‍යතා හඳුනාගත්තා. දෙවැනියට මොකක්ද පුතේ කරේ? පද්ධතියේ විකල්ප විසඳුම් සැලසුම් කරා. තුන්වෙනි පියවර වෙනවා විසඳුම් කේතකරණය කිරීම. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක නිර්මාණය කරන එක. හරි. එහෙනම් ලියා ගන්න කේතකරණයේදී කේත සරල වීම හා කාර්යක්ෂම වීම මගින් අත්වන පහසුව කුමක්ද කියලා උත්තර ලියා ගන්න පුතේ. මෙන්න මෙහෙම තේරුම් ගැනීමට සහ පද්ධතිය ගොඩනැගීමට පහසු වේ. එහෙනම් පුතාලට මම මේ තිරෙත් පේන්න දාලා තියෙනවා මේක පැහැදිලිව. කේතකරණයේදී කේත සරල වීම හා කාර්යක්ෂම වීම මගින් තේරුම් ගැනීමට සහ ගොඩනැගීමට පහසු වේ කියලා. ඊළඟ ප්‍රශ්නය අහනවා නිවැරදි කේතකරණය කිරීම මගින් අත්වන වාසි මොනවාද? එහෙනම් ලියා ගන්න පුතේ නිවැරදිව මේක හරි කරොත් එහෙම මේකෙන් ඇතිවන වාසි තමයි පුතේ ලියා ගන්න නඩත්තු කිරීමට යන සහ පරීක්ෂා කිරීමට යන වියදම සහ කාලය අවම කරගත හැකිවීම. පුතේ ඔය ප්‍රශ්න දෙකම විභාගයේදී අහපු ප්‍රශ්න දෙකක් පුතාලා කොහොමද මාත් එක්ක හිටපු දරුවෝ දන්නවා. මම ගොඩාක් වෙලාවට ප්‍රශ්න රටාවන් වලින් තමයි උගන්වන්නේ. කියන්නේ ගොඩක් වෙලාවට පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල අහන සෑම ගැටලුවක්ම මම පුතාලගේ නිබන්ධන වලට ඇතුළත් කරනවා. එහෙනම් 20 වෙනි ප්‍රශ්නය අහනවා කේතකරණයේදී කේත සරල වීම හා කාර්යක්ෂම වීම මගින් ඇතිවන වාසි මොනවද කියලා. එහෙම වුවොත් අපි ලියන උත්තරේ මොකක්ද? තේරුම් ගැනීමට සහ ගොඩනැගීමට පහසුයි. ඊළඟ ප්‍රශ්නය අහනවා 21 නිවැරදි කේතකරණය මගින් ඇතිවන වාසි මොනවද? එහෙම කිව්වොත් අපි ලියනවා නඩත්තු කිරීමට සහ පරීක්ෂා කිරීමට යන කාලය සහ වියදම ඕම වෙනවා. පුතාලා එහෙනම් ඔන්න ඔහොම ලියන්න හැකියාව තියෙන්න ඕනේ. ඊළඟ එක 22 වෙනි ප්‍රශ්නේ. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ විසඳුම් පරීක්ෂා කිරීමේ සහ දෝෂ ඉවත් කිරීමේ අධීරයේ අරමුණ කුමක්ද? මොකක්ද පුතේ ඒක? දැන් අපි ඉගෙන ගත්තා අවශ්‍යතා හඳුනා ගන්නකොට ශක්‍යතා අධ්‍යයනය සිදු කරනවා. දෙවැනි එකේදී විකල්ප විසඳුම් කරනවා. තුන්වෙනි එකේදී කේතකරණය කරනවා. අන්න කේතකරණයේදී මොනියම් හෝ ගැටලුවක් ඇති වුණොත් ප්‍රෝග්‍රෑම් කරනකොට පුතේ මොන හරි ගැටලුවක් ඇති වුණොත් ඒකට විසඳුම් ලබා දීමක් කරනවා. මොකෙන්ද?
පියවර 4 එනම් විසඳුම් පරීක්ෂා කිරීම සහ දෝෂ ඉවත් කිරීම මගින්. එතකොට මේකේ ප්‍රධාන අරමුණ මොකක්ද? දෝෂ निराකරණය කිරීම. එහෙනම් පුතාලා ලියන්න පුතේ 22 වෙනි ප්‍රශ්නෙට උත්තරේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ විසඳුම් පරීක්ෂා කිරීම සහ දෝෂ ඉවත් කිරීමේ අරමුණ ලියා ගන්න පළවෙනි උත්තරේ දෝෂ निराකරණය කිරීමයි. දෝෂ निराකරණය කිරීමයි. 22කට උත්තරේ ලියා ගමු. දෝෂ निराකරණය කිරීමයි. දෝෂ निराකරණය කිරීමයි. ඊට පස්සේ 23 වෙනි ප්‍රශ්නේ අහනවා. විසඳුම් පරීක්ෂා කිරීමේ ක්‍රම කීයද මොනවාද? පුතේ මේ දෝෂ ඉවත් කරන්න විසඳුම් පරීක්ෂා කරන්න ක්‍රම 4ක් භාවිතා කරනවා. අපි මේ ක්‍රම 4 ඉස්සලා ලියාගමු මෙන්න මෙහෙම. ඉස්සලා මහන්න ක්‍රම කීයද කියලා උත්තර ලියා ගන්නකො 4කි කියලා. උත්තර ලියා ගන්න 4කි. 4කි කියලා ලියා ගන්න. ඊට පස්සේ 24 වෙනි ප්‍රශ්නය අහනවානේ විසඳුම් පරීක්ෂා කිරීමේ ආකාර 4 පැහැදිලි කරන්න කියලා. දැන් අපි මේ ආකාර 4 එකින් එක පරීක්ෂා කරගෙන යන්න. එකින් එක ලියාගෙන යන්න. එහෙනම් පළවෙනි එක ලියාගමු. 24 1 කියලා දාලා ලියා ගන්න. පළවෙනි එක ඒකක පරීක්ෂාව. ඒකක පරීක්ෂාව. එහෙනම් විසඳුම් පරීක්ෂා කිරීමේ පළවෙනි ආකාරය තමයි ඒකක පරීක්ෂාව. පුතේ ඒකක පරීක්ෂාව කියලා කියන්නේ පුතේ වෙන්න මෙහෙම එකක්. පුතාලට මම තේරෙන්නේ කිව්වොත් දැන් පුතාලා කම්පියුටර් එක දන්නවනේ. අපේ පුතාලා දන්නවා දැන් මේ වෙනකොට කම්පියුටරේ කියන එක. කම්පියුටරේ කියන එකත් පුතේ පද්ධතියක්නේ. එතකොට මේ පරිගණක පද්ධතිය හදිසියවත් ක්‍රියා කරන්නේ නැති වුණොත් මේ පරිගණක පද්ධතිය ක්‍රියා කරන්නේ නැති වුණොත් පුතාලට පුළුවන් නේද මේකේ කෑල්ලෙන් කෑල්ල ගලවලා පරීක්ෂා කරන්න? අන්න එහෙම පරීක්ෂා කිරීමක් කරනවා නම් අපි කියනවා ඒකක පරීක්ෂාව. විභාගෙදී අහනවා පද්ධතියක කොටස් වෙන්වෙන්ව අරගෙන පරීක්ෂා කිරීමට කරන නම මොකක්ද? අපි ඒකට කියනවා ඒකක පරීක්ෂාව. එහෙනම් ඒකක පරීක්ෂාව කියන එක ඉස්සරහින් ඉරක් ගහලා ලියාගමු මෙන්න මෙහෙම. පද්ධතියේ ඒකක වෙන වෙනම පරීක්ෂා කිරීම සිදුවේ. පද්ධතියේ ඒකක වෙන වෙනම පරීක්ෂා කිරීම සිදුවේ. වෙන වෙනම පරීක්ෂා කිරීම සිදුවේ. හරි. දෙවනි පරීක්ෂණ ආකාරය සමස්ත පරීක්ෂාව. දෙවනි එක ලියා ගන්න පුතේ සමස්ත පරීක්ෂාව කියලා. සමස්ත පරීක්ෂාව. පුතේ සමස්ත පරීක්ෂාව කියලා කියන්නේ දැන් අපේ පුතාලා අර මම කලින් කියපු කම්පියුටරේ දැන් කෑල්ලෙන් කෑල්ල ගලවලා පරීක්ෂා කරානේ. ඊට පස්සේ මේ කම්පියුටර් එක පුතේ ඔන් වෙන්න අවශ්‍යයි නම් මෙන්න මේ කම්පියුටර් එක ඔන් වෙන්න අවශ්‍යයි නම් පුතාට වෙනව නේද මේ සියලුම කොටස් ටික එකට කරලා නැවත මේ ඔන් කරන්න. එහෙම නැත්නම් මේ කීබෝඩ් එක විතරක් ගැහුවා කියලා මේ කම්පියුටර් ඔන් වෙනවද? නැහැ. සියලුම කොටස් ටික සම්බන්ධ කරලා බලන්න වෙනවා. සම්බන්ධ කරලා තමයි පද්ධතිය ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න. අන්න ඒකට අපි කියනවා සමස්ත පරීක්ෂාව කියලා. එහෙනම් සමස්ත පරීක්ෂාව කියලා ඉස්සරහින් ඉරි කැල්ලක් ගහලා ලියාගමු. ඒකක පරීක්ෂාව සිදු කර ඒකක පරීක්ෂාව සිදු කර එක් ඒකක නිසි ලෙස ඒකාබද්ධ කර පරීක්ෂාවට ලක් කිරීම මෙම පියවරේදී සිදුවේ. එහෙනම් සමස්ත පරීක්ෂාවේදී වෙන්නේ මොකක්ද පුතේ? ඒකක පරීක්ෂාව සිදු කර එක් ඒකක නිසි ලෙස ඒකාබද්ධ කර පරීක්ෂාවට ලක් කිරීම සිදුවේ කියලා පුතාලා ලියන්න ඕනේ. තුන්වෙනි පරීක්ෂණ ආකාරයේ පද්ධති පරීක්ෂාව. තුන්වෙනි එක ලියා ගන්න
පද්ධති පරීක්ෂාව. එහෙනම් අපි දැන් පද්ධති ආකාර තුනක් පරීක්ෂා ආකාර තුනක් ඉගෙන ගත්තා. ඒකාබද්ධ පරීක්ෂා, ඒකක පරීක්ෂාව, ඊට පස්සේ ඒකාබද්ධ එහෙම නැත්නම් සමස්ත පරීක්ෂාව, තුන්වෙනි එක පද්ධති පරීක්ෂාව. පද්ධති පරීක්ෂාව කියලා කියන්නේ පුතේ දැන් පුතාලා වෙන වශයෙන් පැවතිච්ච කම්පියුටරේ පරීක්ෂා කරලා එකට එක් කරා. අපි ඒකට කිව්ව ඒකාබද්ධ පරීක්ෂාව කියලා. ඒකාබද්ධ පරීක්ෂාව එහෙම නැත්නම් සමස්ත පරීක්ෂාව සිදු කරාට පස්සේ පුතේ පුතාලට වෙනව නේද කම්පියුටර් එක ඔන් කරලා වැඩසටහන් ක්‍රියාත්මක වෙනවද කියලා චෙක් කරන්න. අන්න ඒකට අපි කියනවා පද්ධති පරීක්ෂාව කියලා. එහෙනම් ඒ අර්ථය ලියාගමු අපි මෙන්න මෙහෙම. සම්පූර්ණ පද්ධතියට අදාළ ආදාන ලබා දෙමින් අපේක්ෂිත ප්‍රතිදාන ලැබේදැයි පරීක්ෂා කිරීම සිදුවේ. එහෙනම් විභාගෙදී අහනවා සම්පූර්ණ පද්ධතියට ආදාන ලබා දෙමින් පරීක්ෂා කිරීම සිදු කරන්නේ කුමන ආකාරයෙන්ද? පුතාලා ලියන්න ඕනේ නම් උත්තරේ මොකක්ද? ඒකක පරීක්ෂාවද? සමස්ත පරීක්ෂාවද? නෑ. පද්ධති පරීක්ෂාව කියලා පුතාලා උත්තරේ ලියන්න අවශ්‍යයි. ඊළඟට පුතේ හතරවෙනි පරීක්ෂණ ආකාරය ලියා ගන්න. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. හතරවෙනි එක ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. මෙන්න මේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව ගැන නම් MCQ ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රවල. හරි? ඉතින් ඒ නිසා මේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියන එක අමතක කරන්න එපා. අපි ඉස්සෙල්ලා මතක් කරගමු මොනවද මේ පරීක්ෂණ ආකාර නැවත මුලින්දම්ම. පළවෙනි එක ඒකක පරීක්ෂාව. දෙවෙනි එක සමස්ත එහෙම නැත්නම් ඒකාබද්ධ පරීක්ෂාව. තුන්වෙනි එක පද්ධති පරීක්ෂාව. හතරවෙනි එක ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. පුතේ මේක තමයි වැදගත්ම එක. එහෙනම් මේ පියවරේදී තමයි පරිශීලකයා පද්ධතිය දකින්නේ. ඒ මේ අවස්ථාවේදී බලනවා පරිශීලකයාට අවශ්‍ය දේවල් ටික පද්ධතියේ තියෙනවද? එහෙම නැත්නම් පරිශීලකයා මොන හරි ගැටලුවක් දැක්කම ඒක නිවැරදි කිරීම සිදු කරන්නේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාවේදී. එක අවුරුද්දක ප්‍රශ්නයක් අහනවා මෙන්න මෙහෙම. පද්ධතිය නිර්මාණය කර අවසානයේ පරිශීලකයා ගැටලු හඳුනාගෙන නිවැරදි කිරීම සඳහා යොමු කරන්නේ කුමන පරීක්ෂණ ආකාරයෙන්ද? මම නැවතත් ගැටලුව කියන්න. එක අවුරුද්දක අහනවා පුතේ ගැටලුවක් MCQ ගැටලුවක්. ඒකෙදි කියනවා පද්ධතිය නිර්මාණය කර අවසන් කිරීමෙන් පසු පරිශීලකට ගැටලු හඳුනා ගනිමින් ඒ ගැටලු निराකරණය කිරීම සඳහා ඉඩ සලසන්නේ කුමන පරීක්ෂණ ආකාරයේදීද? උත්තරේ වෙන්න ඕනේ එහෙනම් මොකක්ද? ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. එහෙනම් හතරවෙනි එක ලියාගමු ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා. ඒක යටතේ ලියා ගන්න. ඊට පස්සේ පද්ධති පරීක්ෂණ අවසන් කර අවසානයේදී සිදු කෙරෙන පරීක්ෂාව වේ. මෙහිදී පරිශීලකයන්ට පද්ධතිය භාවිතා කිරීමට ඉඩ සලස්වන අතර පරිශීලකයාට
යෝජිත පද්ධතිය යෝජිත පද්ධතිය යෝජිත පද්ධතිය අනුමත කිරීම හෝ අනුමත කිරීම හෝ අනුමත කිරීම හෝ නිවැරදි කළ යුතු දෑ නිවැරදි කළ යුතු දෑ නිවැරදි කළ යුතු දෑ පෙන්වීම සිදු කරයි පෙන්වීම සිදු කරයි අසේනිදුව උත්පලා පුතේ ඔයා මට මේ පුද්ගල ළමයාගේ නම දාන්නකෝ ඒ තියෙන account නම මම එතකොට එයා සදහටම මේකෙන් මේ රිමූව් කරලා දාන්න මෙසේජ් වල නම එවන්න අසේනි ඕකේ අපි යම් ප්‍රතිග්‍රහණ පරීක්ෂාව මොකක්ද උනේ කියලා මේක තමයි අවසානයේදී කරනු ලබන පරීක්ෂාව ඒ වගේම පුතේ මොකක් හරි නමකින් ඇත්තේ ඒ තියෙන නම මට එවන්නකෝ මම බලන්න පුතා මට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා එවන්නකෝ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා එවන්න මම ඒක හොයලා බලන්න හරි එහෙනම් පරීක්ෂණවල අවසානට කරන පරීක්ෂාව තමයි ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියන්නේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාවේදී තමයි මොකක්ද පරිශීලකයන්ට පද්ධතිය දැක ගැනීමේ හැකියාව තියෙන්නේ ඒ වගේම පරිශීලකට මොන හරි දෝෂයක් තියෙනවා නම් පද්ධතිය පිළිබඳ ඒක අනුමත කරන්න හෝ ඒ වැරදි නැවත නිවැරදි කරන්න අවස්ථාවක් ලබා දෙන්න හැකියාවක් තියෙනවා මොන පියවරේදීද පුතේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාවේදී එහෙනම් මට පුතාලට අග්ගාල රිප්ලයි කරන්න පරීක්ෂණාකාර කීයක් තියෙනවාද පරීක්ෂණාකාර කීයක් තියෙනවද රිප්ලයි කරන්න ඉක්මනින් රුචිර කියනවා 4යි කියලා භාග්‍ය කියනවා 4යි කියලා කැලුම් දිනේ හරි 4යි හරියට හරි මොනවද මේ 4 පුතාලා ඒක ටයිප් කරන්න අවශ්‍ය නැහැ ඒකක පරීක්ෂාවේදී මොකද කරන්නේ පුතේ එක් ඒකක වෙන වෙනම පරීක්ෂා කරනවා දෙවැනි එක සමස්ත පරීක්ෂාවේදී මොකක්ද කරන්නේ පුතේ ඔක්කොම ඒකක ටික එකට එකතු කරලා පරීක්ෂාව සිදු කරනවා නම් අපි කියනවා මොකක්ද සමස්ත පරීක්ෂාව කියලා තුන්වෙනි එක මොකක්ද පුතේ පද්ධති පරීක්ෂාව පද්ධතිය ක්‍රියාත්මක වෙනවාද කියලා නිරීක්ෂණය කරලා බලනවා ඒකට අපි කියනවා පද්ධති පරීක්ෂාව සහ අවසානයේදී අපි කරනවා මොන පරීක්ෂාවද පුතේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව මේ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව සම්බන්ධව තමයි විභාගයේදී ගොඩක් වෙලාවට ගැටලු නිර්මාණය කරන්නේ එතකොට වැදගත්කම තමයි මේකෙදි තමයි පරිශීලකයා පද්ධතිය ඇත්තටම දැක ගන්නේ ඊළඟට 25 වෙනි ප්‍රශ්නෙට යමු අපි 25 වෙනි ප්‍රශ්නෙට යමු හරි 25 වෙනි ප්‍රශ්නය අහනවා පද්ධතිය පිහිටුවීමේ අධියරේදී සිදුවන්නේ කුමක්ද කියලා දැන් අපි දන්නවානේ පියවර කිහිපයක් අපිට අනුගමනය කරන්න තිබ්බ හරි ඕකේ කවුද මේ හිරුන්ගේ අනිත් එක්කෙනා මේ ළමයිට ගෑල්ලොමට මෙසේජ් දාලා තියෙනවා හරි මම පුතාගේ අම්මව අදම දැනුවත් කරන්නම් ඒ සම්බන්ධව පුතේ බය වෙන්න කවුද මට මේ මෙසේජ් එක කිව්වේ පොඩ්ඩකින් අසේනිදුව බය වෙන්න එපා මම මේ හිරුන්ගේ සදුන් පුතා සදුන් මෙහෙම වැඩ කරන්න එපා පන්තියට ඇවිල්ලා පන්ති කාමරෙත් පිස්සු නටනවා මෙතනත් ඇවිල්ලා පිස්සු නටනවා නේද එහෙම කරන්න එපා මං ඔයාගේ අම්මට මේ පින්තූරත් එක්කම දැන් යැවීමක් කරනවා සදුන් හරි ඒ නිසා මේ පිස්සු නටන ලෑස්ති වෙන්න එපා ඕකේ දැන් එහෙනම් අපේ පස්වෙනි පියවරට අපි යන්නේ පද්ධතිය පිහිටුවීම 25 වෙනි ප්‍රශ්නය අහනවා පද්ධතිය පිහිටුවීමේ අධියරේදී සිදුවන්නේ කුමක්ද කියලා ලියා ගන්න පුතේ මෙන්න මෙහෙම ලියා ගමු ගැටලු හඳුනා ගැනීමෙන් අනතුරුව ඒවා නිවැරදි කරගත් පසු පද්ධතිය ස්ථාපිත කිරීම අනිත් ළමයි ඔය රිප්ලයි කරන එක නවත්තන්න පද්ධතිය ස්ථාපිත කිරීම හිරුන් අන්මියුට් කරගන්න පද්ධතිය ස්ථාපිත කිරීම මෙම පියවරේදී සිදුවේ
මෙම පියවරේදී සිදුවේ. මෙම පියවරේදී සිදුවේ. එහෙනම් පුතාලගෙන් අහනවා පද්ධතිය ස්ථාපිත කරන්නේ මොන පියවරේදීද? පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ කුමන පියවරේදීද පද්ධති ස්ථාපිත කරන්න කියලා අහනවා. එහෙනම් පුතේ උත්තරේ වෙන්න ඕනේ මොකක්ද? පස්වෙනි පියවරේ එනම් පද්ධතිය පිහිටුවීමේදී තමයි අවසානයේ පද්ධතිය ස්ථාපිත කිරීම සිදු කරන්නේ. 26 වෙනි ප්‍රශ්නේ අහනවා පද්ධතිය පිහිටුවීමේ ක්‍රම කීයද? පුතේ දෝෂ හඳුනා ගැනීමේ පියවර 4ක් වගේම පද්ධතිය පිහිටවීමේ ආකාර තියෙන්නේ 4යි. අපි ලියාගමු 4 මොනවද කියලා. උත්තරේ ලියාගමු 26ට පළවෙනි 4කි ඒවානම් පළවෙනි එක ඍජු පිහිටුවීම. පුතාලා කමාද දා ලියන්න මෙතන. ඍජු පිහිටුවීම. දෙවැනි එක සමාන්තරව පිහිටුවීම. තුන්වෙනි එක නියමමය පිහිටුවීම. හතරවෙනි එක අධියරමය පිහිටුවීම. හරි. එහෙනම් පද්ධතියක් පිහිටවන්න පුළුවන් ආකාරය. එහෙනම් පද්ධති පිහිටුවීම කියලා පුතේ මෙතන අදහස් කරන්නේ ඉන්ස්ටෝල් කිරීම. ස්ථාපිත කිරීම. පුතාලෝ ගේම් ඉන්ස්ටෝල් කරන්නේ, software ඉන්ස්ටෝල් කරන්නේ. අන්න ඒ වගේම පද්ධතිය කම්පියුටර් එකට ස්ථාපිත කිරීම තමයි මේව පියවරේදී අදහස් වෙන්නේ. එහෙනම් ඒක කරන්න පුළුවන් ආකාර 4ක් තියෙනවා මොනවද? ඍජු පිහිටුවීම, සමාන්තරව පිහිටුවීම, නියමමය පිහිටුවීම සහ අධියරමීය පිහිටුවීම කියලා. ඉතින් ඔය පියවර 4 ගැන පුතේ අපි ලබන සතියේ පියවරෙන් පියවර සාකච්ඡා කරමු. තේරුණා නේද? අද දවසට පුතාලා ලියාගත්ත කොටස් ටික ඇති. දැන් අපි බලමු අද දවසේ highlight කරගන්න ඕන දේවල් ටික මොනවද කියලා. පුතාලා දන්නවා අපි හැමදාම පන්තිය කරනකොට විශේෂ දේවල් ටික නැවත අපි මතක් කරගන්නවා. අපි එනම් මුලින් ඉඳන් එමු අපිට අවශ්‍යම දේවල් ටික මොනවද කියලා වේගෙන් සාකච්ඡා කරගන්නින්. හරි. පද්ධතියක් කියන්නේ මොකක්ද කියන එක අපි ඉගෙන ගත්තා. පද්ධතියක් කියන්නේ මොකක්ද? යම්කිසි අරමුණක් මුදුන් පමුණවා ගැනීම සඳහා සාමූහිකව ක්‍රියා කරන සංඝටක කිහිපයක එකතුවක්. පද්ධතිය කොටස් කීයක් තියෙනවා කිව්වද? 3ක්. මොනවද ඒ 3? ආදාන, සැකසීම සහ ප්‍රතිදාන. ඒ වගේම අපි පද්ධති ආකාර දෙකක් ඉගෙන ගත්තා. මොනවද පුතේ ඉගෙන ගත්ත ආකාර දෙක? එකක් අත්‍යර තොරතුරු පද්ධතිය, අනිත් එක පරිගණක පාදක තොරතුරු පද්ධතිය. අපි මේ පාඩමේ වැඩි අවධානයක් යොමු කරන්නේ මොන තොරතුරු පද්ධති ගැනද? පරිගණක පාදක තොරතුරු පද්ධති. එහෙනම් මේ පරිගණක පාදක තොරතුරු පද්ධතියක් ගොඩනගන්න අපිට අවශ්‍ය ප්‍රධානම ක්‍රමවේදය මොකක් කියලා අපි ඉගෙන ගත්තද? පද්ධති සංවර්ධන ජීවන චක්‍රය. පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ පියවර 6ක් තියෙනවා කිව්වා. අවශ්‍යතා හඳුනා ගැනීම, විසඳුම් සැලසුම් කිරීම, විසඳුම් කේතකරණය, විසඳුම් පරීක්ෂා කිරීම, පද්ධතිය පිහිටවීම සහ පද්ධතිය නඩත්තු කිරීම කියන ටික. අපි අද දවසේ ඉවර කරනකොට මේ මුල් පියවරවල් 4 සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා අවසන්. නමුත් අපිට තව පියවර දෙකක් තියෙනවා. ඉතින් එහෙනම් අපි ලබන සතියේදී පුතේ පුතාලට මේ ඒකකෙන් අහපු සියලුම විභාග ප්‍රශ්න සහ ඉතුරු ඒකක දෙක ආවරණය කිරීමක් අපි ලබන සතියේ කරනවා. ඊට අමතරව අපි සාකච්ඡා කරමු තවත් වැදගත් කොටසක් විදිහට පුතේ හඳුනා ගන්න පුළුවන් මෙන්න මේක අවශ්‍යතා හඳුනා ගන්න මොනවද ක්‍රියාත්මක කරන්න පුළුවන්, නිරීක්ෂණය කරන්න පුළුවන්, සම්මුඛ සාකච්ඡා තියන්න පුළුවන්, ප්‍රශ්නාවලි, වාර්තා හෝ ලිපිගොන් නිරීක්ෂණය මූලාදර්ශ මගින් අපිට දත්ත එකතු කරලා මේ නිරීක්ෂණය කරලා ලබා ගන්න හැකියාවක් තියෙනවා කිව්වා. ඒ වගේම අපි අද ඉගෙන ගත්ත පුතේ තව විශේෂ කාරණයක් මේ ශක්්‍යතා අධ්‍යයනය පිළිබඳ. ශක්්‍යතා අධ්‍යයනයේ ආකාර 3ක් තියෙනවා කියව මොනවද පුතේ ඒවා? තාක්ෂණික, මෙහෙයුම් සහ ආර්ථික කියලා. ආකාර 3ක් තියෙනවා කිව්වා. ඒ වගේම අපි විසඳුම් සැලසුම් කිරීම ගැන කතා කරා. ඉන් පස්සේ විසඳුම් කේතකරණය ගැන කතා කරා. ඊට පස්සේ 4 වෙනියට කතා කරා විසඳුම් පරීක්ෂා කිරීම සහ දෝෂ ඉවත් කිරීම ගැන. මේකට ආකාර 4ක් පාවිච්චි කරනවා කිව්වා. ඒකක පරීක්ෂාව, සමස්ත පරීක්ෂාව,
පද්ධති පරීක්ෂාව සහ ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා. ඊට පස්සේ අපි අවසානට සාකච්ඡා කරේ පද්ධතිය පිහිටුවීම සම්බන්ධව මේකේ පියවර 4ක් තියෙනවා කියලා කිව්වා. ඍජු, සමාන්තර, නියමමය සහ අධියරමය කියලා. ඉතින් මේ පියවර 4 අපි සාකච්ඡා කරන්නේ ලබන සතියේ. ඉතින් මං හිතනවා අද කතා කරපු කොටසින් මොන හරි දැනුමක් පුතාලටගේ ඔළුවට යන්නේ නැති කියලා. සාමාන්‍ය පන්ති කාමරේ වගේ නැති වුණත් මේ තාක්ෂණය භාවිතා කරමින් උගන්වපු වෙලාවේ පුතාලට මොන හරි දැනුමක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් අද කරපු කොටස හොඳයි නම් පුතාලට මම 11 වසරේ දරුවන්ට අලුත් ගෲප් එකක් හැදුවා ටයිම් එක දාලා grade 11 Monday 6 to 8 කියලා. ඉතින් වෙන්න මේ ගෲප් එකට තාමත් join උනේ නැත්නම් දරුවෙක් ඉක්මනට join වෙන්න. ඒ වගේම join වෙලා ඉන්නේ ඔව් පුතේ දිනෙත් මේ වෙලාවට තමයි පන්ති තියෙන්නේ හැමදාම 6 ඉඳන් හැම සමුදම 6 ඉඳන් 8 වෙනකන් තියෙනවා. ඊට අමතරව පුතාලට මම සිකුරාදා දවසේදීත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ෂෝන් එහෙනම් ඔය තේරුණා කියන විදිහටම පුතාලා කොටස් ටික අනිත් දරුවන්ටත් කොටස් ටික හොඳට තේරුණා නම් කරපු කොටස් ටික අද දවසේ කරපු කොටස් ටික හොඳට තේරුණා නම් අර මම අවසානට කියපු group එකට ඒ කියන්නේ grade 11 time එක දාලා තියෙන group එකට message එකක් දාන්න අද කරපු කොටස හොඳයිද තේරුණාද නැද්ද කියලා. ඒ වගේම පුංචි ගැටලු වගේකුත් පන්ති අතරතුර මතු වුණා මේ හිරුන් සතුන්. ඒක අය ඒ වගේ ගැටලු වෙන්න පන්ති ඇතුලේ තියාගන්න එපා. එහෙනම් අපි ලබන සතියේ හමු යමු. සියලු දරුවන්ට සුබ රාත්‍රියක් අමතක නොකර group එකට message එකක් දාන්න අද කරපු කොටස හොඳයිද කියලා. මොකද පුතාලගේ අදහස් දැනගන්න වෙන්නේ මට එම group එකේ නිසා. එහෙනම් අදට අපි මෙතනින් අවසන් කරනවා. බුදු සරණයි. බුදු සරණයි සර්. සරණයි සර්. බුදු සරණයි සර්.